ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කුඹලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පංචශීල සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิසරණේන සම්පින් ධම්මං සාදුතං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
එවං සුතං ඒකං සමයං භගවා තාවත්තියං විහෙරති ජේතවනී අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි සෞපනිසං සපරික්ඛාරං තං ස්වාදුකං සුනාත මනසි කරෝච භාතිස්සාමි එවං බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදෝචේ කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති යාකෝ භික්ඛවේ නේහි සත්තංගේහි සමන්නාගතස්ස අරිය චිත්තස්ස ඒකංගතා පරික්ඛතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝති අන්ත පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර සමීපයෙහි අනාථපිණ්ඩික සිටුවරයා විසින් කරවා පූජා කරන ලද ජේතවන මහා විහාරයේදී දේශනා කරන ලද මහා චත්තාරීසක සූත්‍රාන්ත දේශනාවේ මාතෘකාවකයි ධර්ම දේශනාවට ඉදිරිපත් කරන්න යෙදුනේ. සතුගේ දවසක ඒ කියන්නේ පෙරේදා දවසේ අපි කටුම්බා ආරණ්‍ය සේනාසනේ ඉන්න වෙලාවේ මේ පූජ්‍ය නන්දරත්න ස්වාමීන් වහන්සේගේ දුරකථන සමීපයෙන් ලැබුණ මහා චත්තාරීසක සූත්‍රයෙන් ධර්ම දේශනයක් අවශ්‍යයි කියලා. හැබැයි මේ මහා චත්තාරීසක සූත්‍ර දේශනාව ගැඹීරයි. මෙය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ දෙවෙනි වර්ගයේ වෙන අනුපද වර්ගයේ 7 වෙනි සූත්‍රය. ඒවා අපි ඉස්සර කටපාඩම් කරලා තිබුණා. අවුරුදු 45කට වගේ ඉස්සර. කවදාකවත් මේ සූත්‍රයෙන් ධර්ම දේශනාවක් මේ පිටරේ පවත්වලා නැහැ. නමුත් මේ දේශනේ සම්බන්ධව ආරාධනය ලැබුණු බැවින් ගැඹුරු වුණත් අසන්න කැමැති අය ඇති බව සඳහන් වූ බැවින් මාතෘකා කර යෙදුණා. ගැඹුරු ධර්මයේ වුණත් හැකිතාක් මෙය තේරුම් ගැනීමට පහසු වෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනය කියන්නේ නිවනට ඇතුල් වීමේ දොරටුවක්. ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුවක්. ධර්ම සත්‍යයනාවක් නිවන් දොරටුවක්. ධර්මයේ සම්මාසනය කිරීමත් නිවන් දොරටුවක්. භාවනාව යෙදීමත් නිවන් දොරටුවක්. නිවනට පිවිසීමේ දොරටු කියන ඔක්කොම පහක්. මේවට කියනවා විමුක්තායතන තීර්ථ පංචකය කියලා. විමුක්ති කියන්නේ නිවනට නම. ආයතනය කියන්නේ හේතුව කාරණය. තීර්ථය කියන්නේ මාතෘකාව. නැත්නම් දොරටුව. නිවනට පිවිසීම සඳහා හේතු කාරණාවල දොරටු පහක් තියෙනවා. බණ දෙසීම, බණ ඇසීම, ධර්ම සත්‍යයනය, සම්මර්ථනය සහ භාවනාව. මුලින් සඳහන් කරනද ධර්ම දේශනා ශ්‍රවණාදියත් නිවන් දොරටු වෙන්නේ භාවනාවක් වැඩසේ යෙදීගෙනයි. කින්නතුන් දන්නවා අපේ ලංකාවේ සිටිය මලියදේව මහ රහතන් වහන්සේ තමන් දහම් දෙසමින්ම රහත් වුණා.
එවැගේම නාගසේන මහ රහතන් වහන්සේ තමන් දහම් දෙසමින්ම සෝවාන් වුණා. පසුව රහත් වුණා. බුද්ධ කාලයේදී හේමක කියන ස්වාමින් වහන්සේ ගිලන් ඇදේ සයනය කරමින්ම තමන් වෙත පැමිණි සංඝපිරිස 69කට ධර්ම දේශනා කොට තමනුත් රහත් වුණා. ඒ 60 පිරිසක් රහත් වුණා. මේ වගේ බණ දෙසන්නාටද නිවනට පිවිසීමේ දොරටුවක් බණ දෙසීම. ඒ කොහොමද වෙන්නේ? දේශකයන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී ශේකියා පිටපද 16ක් විතර නගා ගන්නට ඕනේ. පංචම අදිෂ්ඨානය සිතේ පවත්වන්නට ඕනේ. අන්නේ හේත නොවේ වාසිත නොබලා උඩදිම නොබලා හස්තපාද මුඛ විකාර නොදක්වා දේශන දහම් පදයක් ගානේ සතිය ඥානයේ පිහිටුවාගෙන කර්මස්ථාන සීර්ෂයෙන් දහම් දෙසිය යුතුයි. එසේනම් දේශකයන් වහන්සේට ඒක නිවනට දොරටුවක් වෙනවා, භාවනා මාර්ගයක් වෙනවා. කම්මස්ථාන විනිමුක්තාහි ධම්ම දේශනා නැති නාම නැති කියලා සඳහන් වෙනවා. ධර්ම දේශනාවක් භාවනාවෙන් තොර එකක් නොවේ කියලා. සමහරවිට ආසනයේ මඟඵල නිවන් නොලැබුණත් දේශකයන් වහන්සේට එය මඟඵල නිවන් ලබන්න ප්‍රඥා පාරමිතාවක් වෙනවා. ඒ විදිහට ධම්ම දෙසීමෙන් ශ්‍රාවක පිළිසඳාතේ නිවන් දොරටුවක් වන්නේ භාවනාවක් වැඩනසේ බණ පිට ඇසීමෙනුයි. භාවනාවක් වැඩනසේ බණ අසන්නේ කෙසේද කියන එක සරුවක් යන වහන්සේ අපට උගන්වලා තියෙනවා. අත්ථේ කତ୍වා මනසිකත්වා සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. මෙන්න භාවනාවක් වැඩනසේ බණ අහන ආකාරය. අත්ථේ කତ୍වා ධම්මං සුනාති කියන්නේ කල්ප කෝටි ගණනාවකින්වත් බුදුබණ අහන්න ලැබෙන්නේ නැහැ. අද මේ ලැබෙන බුදුබණ මට මෙලව පිටසුව පිණිසත්, පරලෝ සුගතියේ පිණිසත්, මඟඵල නිවන් සුව පිණිසත් අත්‍යවශ්‍යයි කියන එක හිතේ අවශ්‍යතාවයේ දරාගෙන බණ ඇසීම කළ යුතුයි. මනසිකත්වා ධම්මං සුනාති කියන්නේ සනාතන දහම් පදයක් පාසා නුවණින් මෙනෙහි කරමින් දහම් ඇසිය යුතුයි. සම්බන් චේතසෝ සමන්නා හරිත්වා ධම්මං සුනාති කීවේ කියන දහම් පදයක් පාසා සිතට ඇතුළත් කරගනිමින් දහම් ඇසිය යුතුයි. ඕිත සෝතෝ ධම්මං සුනාති කියන්නේ වාසිත නොබලා උදදින නොබලා හත්පාද විකාරයහමහා නොකර භාවනාවකට සමාධියකට යෙදෙනා හා සමානව සංපත්ව දහම් ඇසිය යුතුයි. මේ දේ තහනවා නම් ඒ භාවනාවක් වෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ අභියස ගස්කවණක් ළඟ පස් දෙනෙකුට දහම් දෙතමින් හිටියා. ආනන්ද මහණියන් වහන්සේ පිටුපසින් පවන් සැලමින් සිටියා. මේ උෂ්ණ දවසක් වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ පස් දෙනා බණාන්නේ පස් ආකාරයකින්. එක්කෙනෙක් ඇඟිල්ලෙන් ගෙමහාරහාරී ඉන්නවා. එක්කෙනෙක් ගහහොල්ලවල ඉන්නවා. එක්කෙනෙක් ඇඟිලි ගණන් කරනවා. එක්කෙනෙක් උඩ අහස බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් භාවනාවට වාඩිනවා වගේ බණ අහනවා. මේ බුදුරජාන් වහන්සේ ඔබ දන්නවා. නමුත් අනදමාහිමියන් වහන්සේගේ මේ පැමිණිල්ල නිසා ඒ පස් දෙනා ගැනම විවරණයක් කළා. ආනන්දය ඒ දින ඇඟිල්ලෙන් දින යෙදියාදැන් ඉන්නේ කෙනා නිකන් කෙනෙක් නෙමෙයි. පෙර ජාතියේ ගැඩවිල් පණුවේ. ඒ පුරුෂ දැනුත් මේ නොසිතා නොමතා සිදු කරන දෙයක් පුරුද්දට. ඔය ගහවල මේ කියන ඉතර જાතියේ වඳුරේ ඒ පුරුද්දට දැනුත් ගහවල යනවා තමයි නොසිතා. පුරුද්දට සිද්ධ වෙනවා. ඔය උඩ බලාගෙන ඉන්නේ කියන ඉතර ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්, දෛවඥයෙක් දැන් මේ කරු ගණන් කරන පෙර පුරුද්දේ. ඔය අගිල ගණන් කරන කෙනා පෙර ගණකාධිකාරී කෙනෙක්. ඉතර කාලේ ගණන් කරුවේක මතක් කළා වාගේ පුරුද්දටනේ ඇඟිලි ගණන් කරන. හිතාමතා නෙමෙයි මේවා ස්වභාවයෙන් සිදුවෙන්නේ අර සතර පුරුදු. ඔය සමාධිගත වාගේ භාවනාවෙන් බණ අහන්නේ පෙර જાතියේ ධ්‍යානලාභී තාපස කෙනෙක්. ඒ තාපසතුමාගේ පෙර පුරුද්ද තමයි අනිවේතනවේ සමාධිගතව බණ අහන්නේ කියනකොට පස් දෙනාම සංවර වුණා. අනිත් සතර දෙනාම සංවර වුණා. එතකොට බණට කොහොමද තේරුණා? ඒ දේශනාවසානයේ පස් දෙනාම සෝවාන් ඵලයට පත් වුණා. මේ වාගේ බුදුරජාණන් වහන්සේ පෙර පුරුදු අනුව තමයි මේ නොසිතා නොමතා සිදුවෙන යම් යම් දේ සිදුවෙන ඇති පහදා දුන්නේ.
නමුත් අපේ බෞද්ධයන් හොඳට දන්නවා ධර්ම ගරුත්වයෙන් බණ අහන්නේ. ඉතාලි ස්වල්ප වේලාවක් තුළ මේ දේශනේ පවත්වන දේශන අවසානයේදී අපි ආරාධනා කරනවා මේක කියවන දහම් පද අතර නොතේරෙන කාරණා ගැන සාකච්ඡා කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් මේ මාතෘකා කළ දේශනාවේ යනතුරු සාවධානව සවන් දෙමු. ඉදිරිපත් කළ සූත්‍ර පාඨය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ දෙවෙනි වර්ගයේ වෙන අනුපද වර්ගයේ 7 වෙනි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර 152ක්. ඒකේ තියෙනවා පණ්ණාසික කියලා 50 දෙකින් කොටස් තුනකට බෙදලා. මූල පණ්ණාසිකයේ සූත්‍රය 50යි, මධ්‍යම පණ්ණාසිකයේ 50යි, උපරිපන්නාසිකයේ 52යි. එයින් මේ සූත්‍රයේ මේ මධ්‍යම නිකායේ ඒ කොටස් තුන්වෙනි කොටසේ උපරිපන්නාසිකේ තුන්වෙනි කොටසේ තියෙනවා 10 වර්ග බැගින් 5ක්, අන්තිමේකේ 12ක් තියෙනවා. ඒ දෙවෙනි වර්ගයේ 7 වෙනි සූත්‍රය. මේකට මහා චත්තාරීස කියලා නම සරුවඥන් වහන්සේම නියම කරපු වචනයක්. ඒක අපි මේ දේශනාව තුලින් සොයලා බලමු. දැන් මාතෘකාවේ සඳහන් වෙනවා ජේතවනාරාමයේ දැසුණා වූ භික්ෂුන් වහන්සේලා මතා දේශනා කරනම නෙමෙයි. අරියං ඕදිත්තේ සම්මා සමාධියෙන් දේශිස්සා නිස්සෞපනිසල් සපරිස්කාරයි. මාන්නේ ආර්ය වූ නිරෝධේ වූ ලෝකෝත්තර වූ සම්මා සමාධියක් මම දේශනා කරනවා. සෞපනිසං කියන්නේ හේතු කර්ම සහිතව. සපරිස්කාරයන් කියන්නේ සහයෝගයට තියෙන ධර්මතා සහිතව මම ආර්ය සම්මා සමාධිය දේශනා කරනවා. අහන්න. සාධුකම් මනසිකාරෝත මනා සිහියෙන් මෙනෙහි කරන්න. දේශිස්සා මම දේශනා කරනවා. එවං භන්තේ කෝතේ දික්ඛු භගවතු පච්චාසෝසං ස්වාමීන් වහන්සේ අපි සෝමේ මනාවක අසන්නෙමු කියලා පිළිතුරු දුන්නා. ඊළඟට තමයි දේශනා කළේ කතමෝ පිළිච්ඡේ අරියෝ සම්මා සමාධියේ සෞපනිසෝ සපරික්ඛාරෝ. මානෙනි මේ ආර්ය වූ ලෝකෝත්තර වූ හේතු කර්ම සහිත පරිස්කාර සහිත සම්මා සමාධිය කුමක්ද? සෙල්විතේදන් මෙහෙමයි. සම්මා දිට්ඨි ආදි වශයෙන් පද හතක් කියවෙනවා. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනාව, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මානෙනි මෙන්න මේ ධර්මතා හත එක්ක යෙදුනා වූ ආර්ය මාර්ග සිටි යම් ඒකාග්‍රතාවක් තියෙනවා නම් මෙන්න මේකයි ආර්ය සම්මා සමාධිය. හේතු කාරණු සහිත ඉරිවර සහිත ආර්ය සම්මා සමාධිය කියන්නේ මෙන්න මේ සමාධියයි කියන එකයි මේ මාතෘකා කළ සූත්‍ර පාඨයේ තේරුම. දැන් මෙතෙන් සලකා බලන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දෙතු ආර්ය ශ්‍රේක මාර්ගයේ සම්බන්ධවයි මෙහි සඳහන් වෙන්නේ. ආර්ය ශ්‍රේක මාර්ගය කියනකොට බෞද්ධයෝ දන්නවා. ආර්ය ශ්‍රේක මාර්ගය කියන්නේ නිවන් මඟ. ඒ නිවන් මඟ කොටස් 8කින් යුක්තයි. ඒකයි ආර්ය අෂ්ටාංග කියන්නේ අංග 8ක් තියෙනවා. ආර්ය කියන්නේ මෙතන නිර්දෝෂී. ඒකට තවත් වචන තියෙනවා. නිර්දෝෂී, ශ්‍රේෂ්ඨ වූ, උත්තම වූ, එවැගේම සමාන කළ නොහැකි වූ. ඒ උසස් ගුණයට තමයි ආර්ය කියලා මෙතන හඳුන්වන්නේ. තවත් කියනවා බුදුරජාණන් වහන්සේට ආර්ය කියලා. බුදුරජාණන් වහන්සේට ආර්ය කියනවා. සදේනකේ දික්කේ සමා ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජා සදේ මනුෂ්‍යය තථාගතෝ අරියෝ. දෙවියන් මනුෂ්‍යයන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි තථාගතයන් වහන්සේ ආර්ය නම් වෙනවා. ඒ ආර්යයන් වහන්සේ විසින් සොයා ගන්නා ලද වඩන ලද දේශනා කරන ලද නිසා මේකට කියනවා ආර්ය කියලා අෂ්ටාංගික මාර්ගය. ඒක තේරුමක්. අනික ශ්‍රේෂ්ඨ නිර්දෝෂ කියන තේරුමක් මෙහි තියෙනවා. ඒ අංග 8ක් තියෙනවා. මේ අංග 8 තමයි දැන් මේ දේශනාවේ අභ්‍යන්තරයේ තියෙන්නේ. දැන් ඊළඟට සඳහන් වෙනවා මේ සම්මා සමාධිය කොහොමද කියන එක. එහෙනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කම්මන්ත ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මෙන්න මේ අංග 7න් යුක්ත වූ චිත්ත ඒකාග්‍රතාවටයි ආර්ය සම්මා සමාධි කියන්නේ.
එතකොට මේක දැන් ඉදිරියට බෙදලා මෙහෙම දේශනා කරනවා. තත්ත්‍රදෙක්කේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. මානෙනි මේ අට අතුරින් සම්මාදිට්ඨිය මුලින් එනවා. සම්මාදිට්ඨිය කියන්නේ කොටින් කියනවා ප්‍රඥාව. ප්‍රඥාව මුලට එනවා. කොහොමද මේ මුලට එන්නේ කියන එක තෝරනවා. මිච්ඡාදිට්ඨින් මිච්ඡාදිට්ඨියට පජානාති සම්මාදිට්ඨින් සම්මාදිට්ඨියට පජානාති. මිච්ඡාදිට්ඨිය කියලා වෙන්කොට දන්නවා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා වෙන්කොට දන්නවා මේ සම්මාදිට්ඨියවත් ප්‍රඥාව. ඊළඟට මිච්ඡාදිට්ඨිය කියන්නේ කුමක්ද කියන එක සඳහන් කරනවා. කතමාත දෙකේ මිච්ඡාදිට්ඨි නත්ති දෙන්නන් නත්ති යස්සන් නත්ති හොතන් නත්ති සුඛත දුක්ඛතානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මංගතා සම්මා පටිපන්නා යේ ඉමන්ත ලෝකම් පරංච ලෝකම් සයං අභිඤ්ඤා සච්චිකත්වා පරේදෙන්ති අයං උච්චති දික්ඛේ මිච්ඡා දිට්ඨි. මෙන්න මිච්ඡා දිට්ඨියේ තේරුව හැටි. මිච්ඡා දිට්ඨිය කියන්නේ වැරදි දැකීම වගේම නැති දෙයක් දැකීම. ඇති දෙන්නේ නැති දෙයක් දැකීම තමයි වැරදි දැකීම කියන්නේ. අක්ෂයාට වියලි කනකොල කන්න දෙනකොට අක්ෂයාගේ මූණට පලන් දෙනවා කොළ පාට කන්නඩියක්. එතකොට මේ අක්ෂයාට පෙනෙන්නේ මේ කනකොල වගේ වියලි කනකොල නෙමෙයි අමු කනකොල වගේ. ඉතින් කිසිම සැකයක් නැතුව මේ වියලි කනකොල කනවා. නැත්තම් වියලි කනකොල දැක්කනම් කන්නේ නැහැ. ඒ අක්ෂයා කන්නේ නිල් කනකොල. මේ රටේ අක්ෂය බොහොම ඉන්නානේ. අර පායන කාලයේදී මම දැක්කා පායන කාලයේදී ඔක්කොම තනකොළ වේවිලා. නමුත් අත්‍යාගේ මූණට පලන්දලා තියෙනවා කොළ පාට ආවරණයක්. ඉතින් මෙයාට පේන්නේ ඔක්කොම නිල් පාටටනේ. කිසිම සැකක් නැතුව අන්න වැරදි හැංගීම කියන්නේ මෙහෙමයි. සමාගයේ දෘෂ්ටි අනුව තමයි නැති දේ ඇති හැටට තේරෙන්නේ. ඇති දේ නැති හැටට තේරෙනවා. මේක තමයි මිච්ඡා කියලා කියන්නේ. මිච්ඡා වැරදි. වැරදි ලෙස දැකීම, දිට්ඨි කියන්නේ දැකීම. එතකොට මෙතන තියෙනවා වැරදි ලෙස දැකීම 10ක්. මොනවද? නැත්ති දින්නම් යමක් පරිත්‍යාග කළා නම් ඒකේ කුසලයකොත් නැහැ, විපාකෙකොත් නැහැ. ඔන්න ඒක තේරුම. ඒක වැරදි. ඒක වැරදි දෘෂ්ටියක් කරලා දැකීමක්. පරිත්‍යාග කළා නම් ඒකේ ඵලයක් ලැබෙන්න ඕනේ. නමුත් පිළිගන්නේ ඵලයක් තියෙනවා කියන්නේ. නැත්ති යෙත්තන් මහා යාගවල, මහා පින්කම් වල එවැගේ ඵලයක් නැහැ කියලා හිතෙනවා. මහා පින්කම් කියලා කියන්නේ විශ්වන්තක මහ රජුගේ සත්‍ය සතික මහා දාන දුන්නා. එවැගේම සුමේද තාපසයන් වහන්සේ සීල සම්පත් දන් දුන්නා. අපේ තාපසයන් වහන්සේ සම්පත් සියල්ල දුන්නා. එවැගේම අනාථ පින්නිද්දකවරයා මහා දන් දුන්නා. ඕවා තමයි ජීවිත කියන්නේ මහා යාග කියන්නේ මේ සතුන් මරාගෙන යාගෙම නෙමෙයි. දුගී මගේ අතර නනාසාදීන්ද සමා ප්‍රමාණාති ප්‍රාන්තය කෑමදීන ඇඳුම් පැළඳුම් යාන වාහන මිල මුදල් ඒ හැම දෙයක්ම පරිත්‍යාග කරනවා. දන්තල් හදාගෙන අර අංකුර කියන රාජකුමාරී අවුරුදු 10000ක් තිස්සේ මහා දානයක් පැවැත්වන්නේ ජම්බුද්දීපේ. කොච්චර දන්තල කොච්චර දිගද කියනවා නම් යොදුන් තුන් කාලක් දිගයි. යන හත්ගව්වක් දිගයි දානශාලාව. දිනපතා වැඩ කරන සේවක සේවිකාවෝම 60000ක් ඉන්නවා මේ දන්සලේ. ඒවා මහා යාග. ඒවා කියන්නේ ජෙක්තන් කියලා. දෙක පමණු නැදෙන දම් පින්කම් තියෙනවා. ඒ කියන්නේ සමාවෙත ගෙනල්ලාගෙන දැන් අපේ නිගාරස්ථාන වල දාන ගෙනත් දෙනවා බොහෝ දෙනා. සමාත අනාථ ශාලාවට ගිහින් දෙනවා. ඒ වගේ ගිහින් දෙන දේ තමයි උතන් කියලා මෙතන හඳුන්වන්නේ. ඒකේ පාඩයක් නැහැ කියනවා. ඒ වගේම නැත්te සුඛත දුක්ඛතානං කම්මානං පලං විපාකෝ. යහපත් කුසල් කර්ම අකුසල් කර්ම කියන මේ දෙකේම ඵලයක් විපාකයක් නැහැ කියලා ගන්න වැරදි දැකීමක් නේ. යමක් හොඳ කළා නම් ඒක හොඳ ඵලයක් ලැබෙන්න ඕනේ. නරකක් කළා නම් නරක ඵලයක් ලැබෙන්න ඕනේ. ඒක පිළිගන්නේ නැහැ. නැtei කියලා හිතෙනවා. නැත්te මාතා තමන්ගේ මෞතුමියට වැඳුම් පිදුම් කිරීමෙන් උවටයි කිරීමෙන් ඵලක් නැහැ කියලා පිළිගන්න හිතෙනවා. එවැගේම මව් කියන්නේ මවත පියාට ඒ සැලකීමෙන් වැඩක් නැහැ කියලා ඒකයි ඵලයක් නැහැ කියලා ඒකයි ඒ ඇත්තන අනදර කිරීමෙන් ඒ ඇත්තන ගහ ගැනීමෙන්
එවාගෙම නොසලකීමෙන් පිටුපෑමෙන් හිත කැළීමෙන් එවාගෙම පිටුපෑමෙන් යම් ඵලයක් නැහැ කියලා හිතෙනවා. ඒ වැරදි දැකීම. එවාගෙම නක්ති සත්තා ඕපපාතිකා නක්ති අයං ලෝකෝ. ඒ කියන්නේ මේ තමන් ජීවත් වෙන ලෝක ධාතුව පූර්ව භාවයේ කරගත්ත කුසල විපාකයෙන් ලැබුණා කියලා හිතන්නේ. ඒක පිළිගන්නේ මේ ඉබේ අතගත්තා කියලා හිතෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ අපි පාලලා තියෙන අහකින් ආවාලි ඉබේ. එහෙමයි හිතන්නේ. ඒක නැත්‍ය අයන් ලෝකෝ. නැත්‍ය පරෝ ලෝකෝ. නිම්මත්තේ ඉපදීමක් නැහැ. නැත මනුෂ්‍යයෙක්වත්, තිරිසන් සතෙක්වත්, දෙවියෙක්, මාරයෙක්, බ්‍රහ්මයෙක්වත් වන්නේ නැහැ. කියලා ඒගොල්ලෝ හිතනවා මේක පරලොවක් නැහැ කියන පිළිගැනීම. ඒ වගේම නැත්‍ය සත්තා ඕපපාතිකා. ඒ කියන්නේ දෙව්ලොව, බඹලොව උපදින ඇත්තු නැහැ. ඒ වගේම ප්‍රේතාපායේ නරකාදී ඕපපාතික උපදින සත්‍යයන් නැහැ කියලා හිතෙනවා. නැත්‍ය ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නා. ලෝකෙහි දානාදී දසපාරමී පුරල, බෝධි සම්භාර පුරල, තමන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙලවත් පරලවත් යථා තත්ත්වයෙන් දැන දේශනා කරන බුදුවරු නැහැ, පසේ බුදුවරු රහතන් වහන්සේලා නැහැ කියලා එයාට පිළිගන්නවා. මෙන්න මේ කාරණා 10ට කියනවා දස වස්තුක මිත්‍යා දෘෂ්ටි. ඒ කියන්නේ පරිත්‍යාගයේ විපාක නැහැ, මහා පින්කම් වල විපාක නැහැ, සමීපයේ ගෙනත් දෙන දේ විපාක නැහැ, කුසල අකුසල වශයෙන් රැස් කරන කිසියක විපාක නැහැ, මෙලවක් නැහැ, පරලොවක් නැහැ, මවට පියාට උපකාර වීමේ ඵලයක් නැහැ, ඒ වගේම අනදරි කිරීමේ විපාකයක් නැහැ, ඒ වගේම ලෝකෙහි ඕපපාතික වාසයෙන් දෙවියන් බ්‍රහ්මයන් වැනි අයට පහ වෙලා නැහැ, ලෝකෙහි බුදුරු පතේ බුදුරු රහතන් වහන්සේලා නැහැ. මෙන්න මේ කියන 10 ආකාරයෙන් දෘෂ්ටියදී කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. මේවට කියන දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. මේක ඇතුළේ මිනිස්යාගේ පරමාර්ථ අවුරුදු 17ක් යටපත්. ඔය අසංකේ ඉඳලා අවත බහැලා ඇවින්න මිනිස්යාගේ පරමාර්ථ 17 කියන එකම මිනිස්සු සම්මාදිට්ඨිකයි. 17 කියන කාලේ පස්සේ තමයි මේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය ඇතුළේ ඊට පස්සේ ඇත්තන්ගේ දරුවන්ට දර මුණුබුරන්න අවුරුදු 500කට අවත බහැලා ගියා කියන එක චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ සඳහන් වෙනවා දීඝනිකායේ. මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඊළඟට දේශනා කරන කතමාච දිට්ඨියේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? සම්මා දිට්ඨියෙන් පහම් දිට්ඨියේ දොයන් වදාමි. මාන්නේ සම්මා දිට්ඨිය දෙකක් වශයෙන් මම දේශනා කරනවා. මොකද්ද දෙක? අත්තිනිකේ සම්මා දිට්ඨි සාතවා පුඤ්ඤ භාග්‍ය උපදිනේපක්ඛා. අත්තිනිකේ සම්මා දිට්ඨි අනාතවා ලෝකුත්තරා මග්ගංගා. ඒ කියන්නේ සාතවා පුඤ්ඤ භාග්‍ය උපදිනේපක්ඛා කියන එක සම්මාදිට්ඨියක් තියෙනවා. අනාතවා ලෝකුත්තරා මග්ගංගා කියලා කම සම්මාදිට්ඨියක් තියෙනවා. මේ සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම. නිවැරදිව දැකනවා නම් ඒක සම්මාදිට්ඨියයි. ඒ කියන්නේ ඒ ගැන ඉදිරියෙන් කියවෙනවා. නිවැරදි දැකන්නේ කොහොමද කියලා. ඒ නිවැරදි දැකීම සම්බන්ධ කරුණු 4-5ක්ම මෙතන මේ දේශනාවට ඇතුළත් වෙලා තියෙනවා. කාර්මීය විපාකයේ නිවැරදිව පිළිගන්නවා. විදර්ශනා ඥාන පිළිගන්නවා එකක් නිවැරදි දැකීමක්. මාර්ග ඥාන පිළිගන්නවා, ඵල ඥාන පිළිගන්නවා, ප්‍රත්‍යවේක්ෂා ඥාන පිළිගන්නවා. ඒ කරුණු 5ක් කියනවා මෙතන මේ ඉදිරියෙන් කියන්නේ. එතකොට ඊළඟ සඳහන් කරන කොහොමද මානෙනි සාතව කියන්නේ ලෞකික වූ පුණ්‍ය භාග්‍ය කියන්නේ පින් ඵලගෙන දෙන. උපද වේපාක්ෂා කියන්නේ කුසල විපාක මනෝලව දෙව්ලොව බමලව ගෙන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය හඳුන්වන්නේ අර මුලින් සඳහන් කළ 10 අනිත් පැත්ත. අත්ති දෙන්නම් අත්ති යෙත්තං අත්ති හොතං අත්ති සුගත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා උපපාතිකා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගතා සම්මා පටිපන්නා යයිමන්ත ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදින්ති. මේ කියන්නේ ලෞකික වූ පින්ඵලගෙන දෙන්නා වූ
ලෞකික සම්පත් උපදවන්නා වූ සම්මා දිට්ඨියයි. එනම් පරිත්‍යාගයේ විපාකයක් ඇති බව පිළිගන්නවා. මහා පින්කම් වල විපාක ඇතැයි පිළිගන්නවා. සමේතයට ගෙනත් යමක් පිළිනමනවා නම් ඒ ආනිසංස ඇතැයි පිළිගන්නවා. කුසල කුසල කර්ම වල යහපත් අයහපත් විපාක ඇති බව පිළිගන්නවා. සැප දුක් විපාක ඇති බව පිළිගන්නවා. යහ භවයෙන් කළ කුසල කුසල කර්මානෝ මේ භවයේ උත්පත්තිය ලැබී ඇති බව ලෝකයේ ගැන පිළිගන්නවා. මේ භවයෙන් මතු භවයකට පරිසම්පදි වාසයෙන් යන බව පරලෝක පිළිගන්නවා. මාත පියාට උපස්ථාන පිළිමේ අනුසස් පිළිගන්නවා. මාත පියාට නොසලකීමේ ආදීනෝ විපාක ඇති බව පිළිගන්නවා. ලොවේහි ඕපපාත උපදින දෙවියන් බ්‍රහ්මයන් ඇති බව පිළිගන්නවා. ලොවේ බුදුවරු පසේ බුදුවරු රහතන් වහන්සේලා කියන දෙලව පරලෝක සියල්ල දැනගන්නා ලද ඒ ලෝකෝත්තර අධිගමාදී උතුමන් වහන්සේලා වැඩි සිටි බව පිළිගන්නවා. මෙන්න මේ දහාකාර වූ පිළිගැනීමද කියනවා ලෞකික වූ සිල්පල ගෙන දෙන්නා වූ එවැගේම දිව්‍ය මානුෂාදී සුගති සැප ගෙන දෙන්නා වූ සම්මා දිට්ඨිය. දැන් මේ විදිහට සැලකනකොට ඒ අය මේ සම්මා දිට්ඨිය පිහිටාගෙන ඒ පුණ්‍ය ලාභයන් ලබන්න සුදුසු හැටියට තමයි ජීවත් වෙනවා. පරිත්‍යාග කරනවා, මහා පින්කම් කරනවා, ජනවත් කිරිනමීම කරනවා, එවැගේම අකුසලයෙන් වැළකීලා කුසල රැස් කරනවා, මෙලොව ඇති බව පරලොව ඇති බව පිළිගෙන අප්‍රමාදව පින් රැස් කරනවා, එවැගේම මෞපියන් විශේෂයෙන් උපස්ථාන කරනවා, දෙවියන් බ්‍රහ්මයන් ඇති බව තේරුම් ගන්නවා, එවැගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගුණස්කන්ධය, සීලස්කන්ධය, ප්‍රඥාස්කන්ධය පිළිගන්නවා. එසේ පිළිගැනීමෙන් ඔහු අප්‍රමාණව කුසල රැස් කරගන්න සමර්ථ වෙනවා. මේකයි පුණ්‍ය භාග්‍ය කිව්වේ. මේන් බොහෝ කුසල රැස් වෙනවා. උපද වේපාකා දීවේ දිව්‍යමානුෂාදී සුඛ ලෝකෝත්පත්තිය ලබන්නේ කියන හේතු වෙනවා. මේකට කියනවා සාස්ත්‍රව සම්මාදිට්ඨිය. ඊළඟට අනාශ්‍රව ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඊළඟට තෝරනවා. කතමාතිදික්කේ සම්මාදිට්ඨිය අනාථවා ලෝකෝත්තර මග්ගංගා. කෝ විච්ඡේ අරිය චිත්තස්සේ අනාශ්‍රව චිත්තස්සේ අරිය මග්ග සමන්ගිනෝ අරිය මග්ගම් භාවේතු පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයම් පඤ්ඤා බලං ධම්මේචේ සම්බුද්ධංගෝ සම්මාදිට්ඨි මග්ගංගම් අයං උච්චති වික්ඛවේ සම්මාදිට්ඨි අනාථවා ලෝකෝත්තර මග්ගංගා. මෙන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තෝරන හැටි. මානෙනි යම් විලාවක සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥාන ලැබෙනවා නම් ඒ මාර්ගඥාන මාර්ග චිත්ත අවස්ථාවේදී අරිය චිත්තස කියන්නේ මාර්ග චිත්තයක අනාථ චිත්තස කියන්නේ කෙලෙස් නැති මේ මාර්ග චිත්තයට මාර්ග චිත්තේ තනස්සාට අරිය මංග සමන්ගිනෝ කියන්නේ මාර්ග චිත්තෙන් යුක්ත පුද්ගලයාට අරිය මංගම් භාවයතෝ කියන්නේ මාර්ග චිත්තෙන් වඩමින් ඉන්න තනස්සාට චිත්තස් ඒකාග්‍රතාව සිතේ ඒකාග්‍රතාව වගේම පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං සම්ධම්මේකේ සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨි මග්ගංගා. මෙන්න මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. එනම් ඒ සෝවාන් ආදී මාර්ග චිත්තවල තියෙනවානේ ප්‍රඥාවක් පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයන්. ඒ කියන්නේ චිත්තට ආબોධයේ ගෙන දීමේ ඉසුරුමත් අර්ථයෙන් ඉන්ද්‍රිය නම් වූ පඤ්ඤේන්ද්‍රියතන තියෙනවා. ඒ වගේම මොහොනේ යටපත් කරන්න බැරි බලගතු නුවණට කියනවා ප්‍රඥාට කියනවා පඤ්ඤා බලය. ඒකත් දෙන්න තියෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයට අංග වශයෙන් පිළිපෙන ධම්මවිචේ සම්බොධ්‍යංගේ නම් ප්‍රඥාව වෙතන තියෙනවා. ඒ වගේම ආදර්ශයක මාර්ගයේ මාර්ගාංග වශයෙන් පාතින සම්මාදිට්ඨි නම් වූ ප්‍රඥාතන තියෙනවා. මේ විදිහට ආදී මාර්ගයේ තීතිය වූ ප්‍රඥාව තමයි මෙතන අනාත්ම වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මාදිට්ඨිය කියන එක තේරුවා. ඊට පස්සේ සඳහන් කරන මෙන්න මේ ලක්ෂණ විසඳුමක්. මිත්‍යා දිට්ඨිය පහනාය වායනති සම්මාදිට්ඨිය උපසම්පදාය. ස්වාස්ස
සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡා දිට්ඨින් පජාති සම්මා දිට්ඨින් උපසම්පද්ද විහෙරති සාත හෝති සම්මා සති ඉති ඉමේ තයෝ ධම්මා සම්මා දිට්ඨින් අනුපරිධාවಂತಿ අනුපරිවර්තಂತಿ සයතේදං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සති ඕම ලක්ෂණ විසඳුමක් ඒ කියන්නේ මේ ආර්ය මාර්ග ඥානයේ කියන වෙලාවේදී ආර්ය මාර්ග ඥානයේ සම්මා දිට්ඨිය කියන්නේ ඒ ආර්ය මාර්ග සම්මා දිට්ඨිය ඇති වෙලාවේ වීර්ය කරනවා මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න ප්‍රහාණය කරන්න සම්මා දිට්ඨිය ගඩි දියුණු කරන්න ඒක තමයි සම්මා වායාම ඒ සිතේමයි තියෙන්නේ ඒ සිතේ තියෙන වීර්යය තමයි සම්මා වායාම එවැගේම සෝ සතෝ මිච්ඡා දිට්ඨින් පජාති සම්මා දිට්ඨින් උපසම්පද්ද විහෙරති සාත හෝති සම්මා සති ඒ මොහොතේ ඒ සිතේම තියෙන සතිචෛතසිකයේ අරගෙන මිත්‍යා දෘෂ්ටිය ප්‍රාණය කරමින් සම්මා දිට්ඨියට එළඹී වාසය කරනවා යුක්තය සම්මා දිට්ඨිය යුක්ත වෙනවා සතිය ඒකට ඒක කියනවා සම්මා සති කියලා මෙන්න මේ ධර්ම තුනෙන් සම්මා දිට්ඨිය පිරිවලා ගනු ලැබෙනවා මෙන්න මේක සම්මා දිට්ඨියේ පුරෝගාමී බව පහදා දෙන එක දේශනාවක්. ඔය වගේම දේශනා පාළියේ කරුණු තේලියට පරක්ම සදාන් කරන්න යෙදුණා. ඒ කියන්නේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති කියන දේශනෙන් පටන්ගෙන සම්මා දිට්ඨිය පෙරට වෙනවා කොහොමද? මිත්‍යා සංකල්පයේ මිත්‍යා සංකල්ප වශයෙන් දැනගන්නවා. සම්මා සංකල්පයේ සම්මා සංකල්ප වශයෙන් දැනගන්නවා. අන්න සම්මා දිට්ඨිය. ඊළඟ සදාන් කරන මිත්‍යා සංකල්පය කියන්නේ මොනවද? සම්මා සංකල්ප කියන්නේ මොනවද? ඒ මිත්‍යා සංකල්පනාව කියන්නේ කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ. මේ පංචකාම සම්ප්‍රඥයන් මෙහි කිරීමක් නැත්නම් හිත යෙදීමක් තියෙන ඒක මිත්‍යා සංකල්පනාවක්. ව්‍යාපාද කාමයේ සිතක් පාතිනවා නම් ඒක මිත්‍යා සංකල්පනාවක්. හිංසාකාරී සිතක් පාතිනා නම් එතන පවතින්නේ මිත්‍යා සංකල්පනාවක්. මෙන්න මේක මිත්‍යා සංකල්පනාවයි. සම්මා සංකල්පනාව කොටස් දෙකකින් අර වගේ තෝරනවා. එනම් ලෞකික වූ, ශාස්ත්‍ර වූ, පුණ්‍ය භාග්‍ය වූ, ජීවමානුෂාදී සැපගෙන දෙන්නා වූ සම්මා සංකල්පයක් තියෙනවා. ලෝකෝත්තර වූ, මාර්ගාංග වූ, අනාත්ම වූ සම්මා සංකල්පයක් තියෙනවා. ඊළඟ තෝරනවා ඒ ලෞකික වූ පින්ඵලගෙන දෙන්නා වූ එවැගේම ජීවමානුෂාදී සම්පත් කිනස පවත්නා වූ සම්මා සංකල්පයේ කුමක්ද? නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. නෙක්ඛම්ම සංකප්පෝ කියන්නේ නිතරම දල්සිල් බණ භාවනා කරමින් අකුසල නැති කරන්න පුරුදු වෙනවා, නිවන් අරමුණු කරනවා. නිවන් සඳහා කුසල් පාරමී පුරනවා. මේක නෙක්ඛම්ම සංකප්පෝ. දානයක් දෙනකොට ඒ දානයක් දෙන වෙලාවේ සමගියේ ලෝභ දෝෂ මොහ තුලින් කෙරෙන් සමගිත දෙක්මනවා. ඒකත් නෙක්ඛම්මයක්. එවැගේම තමන් නිවන් සුව පතනවා. ඒක නෙක්ඛම්මයක්. සතර ආපායෙන් නිදෙන්න පතනවා. ඒක නෙක්ඛම්මයක්. මේ වාගේ අකුසල් වලින් මිදෙන්න, එවැගේම සතර ගමනින් මිදෙන්න යම් කිසි සංකල්පනාවක් තියෙනවා. ඒකට කියනවා නෙක්ඛම්ම සංකල්පනාව. අව්‍යාපාද සංකල්පනාවේ මෛත්‍රී වැඩි වෙනවා. අවිහිංසා සංකල්පනාවේ කරුණා වැඩි වෙනවා. එතකොට මෛත්‍රී සාගත විචාරකයේ අව්‍යාපාද සංකල්පනාව. කරුණා සාගත විචාරකයේ අවිහිංසා සංකල්ප. මේ තුනම ලෞකික වශයෙන් ජීවමානුෂාදී සැපගෙන දෙන්නා වූ පින්ඵලගෙන දෙන්නා වූ සම්මා සංකල්පයයි. ඒ කියන්නේ ඒ සම්මා සංකල්පයේ තියෙනවා නම් පුඤ්ජලයා සීලවන්ත වෙනවා. ශ්‍රද්ධාවන්තත් වෙනවා, ත්‍යාගවන්තත් වෙනවා, ධර්මාඥානයේ ශ්‍රුතවන්තත් වෙනවා, භාවනාඥානෙන් ප්‍රඥාවන්තත් වෙනවා, පාපයට ලැජ්ජා බය ඇති කෙනෙක් වෙනවා. ඕ මෙලව පරලෝ ජයගන්නේ බාටපත් වෙනවා. මේක සම්මා සංකල්පනාවේ ලැබෙන විශේෂ අනිසංසයක්. ඊළඟට ලෝකෝත්තර සම්මා සංකල්පයේ තෝරන බුදුරජාණන් වහන්සේ යාකෝ භික්ඛවේ අවිචිත්තස අනාසව චිත්තස අරිමග්ග සමංගිනෝ අරිමග්ගම් භාවයතෝ නිච්ඡා සංකප්පා තක්කෝ විතක්කෝ
සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අවිනිරෝපන වචී සංඛාරෝ. මෙන්න මෙහෙම තෝරනවා ලෝකෝත්තර සම්මා සංකල්පනාව. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ වඩන ආර්ය මාර්ගයෙන් යුක්ත පුජ්‍යලයාගේ සිතේ පහළ වෙනවා. ඒ ලෝකෝත්තර අරමුණට හිත නංවන සක්කෝ කියන හිත ඔය පද තේ ඔක්කොගෙම කියවෙන්නේ මේක අර්ථයක්. සක්කෝ විතක්කෝ සංකප්පෝ තුනම එකට සමාන තේරුමක්. හිත නංවනවා. ඒ වගේම අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපණ. ඒ කියන්නේ අරමුණට කුසල් අරමුණට නිවන් අරමුණට හිත යොමු කරනවා පමුණුවනවා. වචී සංඛාරෝ ඒ වගේ වචන කතා කරන්නත් මේක තමයි පුරෝගාමි වෙන්නේ. ඒකට තමයි මෙතන කියන්නේ අනාශ්‍ර වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මා සංකල්පනාව. එනම් සතර මාර්ග විචිතේ යෙදෙන්නා වූ විචාරක ඡායිතයයි. ඒ විචාරක ඡායිතයෙන් කියන්නේ කුසල් සිත නැත්නම් මේ මාර්ග සිත අරමුණට යොමු කරනවා. අරමුණට නම් වෙනවා. අරමුණට අභිනිරෝපණය කරනවා. ඒක තමයි මේ කිව්වේ ලෝකෝත්තර සිතේ තියෙන සම්මා සංකල්පනාව. ඊළඟට දේශනා කරනවා මේ මිච්ඡා සංකල්පනාව නැසඳ සම්මා සංකල්පන උපදවන්න ඒ සිතේ පහළ වෙනවා වීරිය. ඒකට කියනවා සම්මා වායාම. මේ මිච්ඡා සංකල්පනාව නැතමින් සම්මා සංකල්පනාව උපදවනවා සිහිය. ඒකට කියනවා ලෝකෝත්තර සම්මා සතිය. මෙන්න මේ ධර්ම තුන එක්කාසු වෙලා අර සම්මා සංකල්පනාව පිරිවරා ගන්නවා. මේකයි දෙවෙනි ඡේදයෙන් හඳුන්වන්නේ. ඊළඟ තුන්වෙනි පදයෙන් හඳුන්වනවා සම්මා දිට්ඨිය පෙරට වෙනවා. සම්මා දිට්ඨිය පෙරට වෙන්නේ කොහොමද? මිච්ඡා වාචා වශයෙන් තෝරා ගන්නවා. සම්මා වාචා වශයෙන් තෝරා ගන්නවා. මිච්ඡා වාචා කියන්නේ මොකක්ද? මුසාවාද, විෂණ වාච, පරිස වාච, සම්පප්පලාප මේ හතරක්. සම්මා වාචා කියන එක තෝරනවා. සම්මා වාචා කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික වූ කින්පල ගෙන දෙන්නා වූ දිවමානුෂාදී සත සම්පත් ගෙන දෙන්නා වූ සම්මා වාචාවක් තියෙනවා. ලෝකෝත්තර වූ මාර්ගාංග වශයෙන් පවත්නා වූ අනාශ්‍රව සම්මා වාචාවක් තියෙනවා. ඒ ලෞකික වූ කින්පල ගෙන දෙන්නා වූ සුගති ලෝකෝල උත්පත්තිය ගෙන දෙන්නා වූ සම්මා වාචාව නම් කුමක්ද කියන එක තෝරනවා. මුසාවාදයෙන් වළකිනවා. කිසුණු වාචයෙන් කියන්නේ කේලාම්බක් කියමින් වළකිනවා. විශ්වාසයෙන් කියමින් වළකිනවා. පරස වචනේ කියමින් වළකිනවා. මෙන්න මේ හතරෙන් වැළකීලා සත්‍ය වචන කතා කරනවා. සමගින් ගම් ගන්න වචන කතා කරනවා. මුර්ධවලොක් මෛත්‍රී සාගත වචන කතා කරනවා. නොසිස් වචන කතා කරනවා. මෙන්න මෙහෙම වචනේ සංවර කර ගැනීම ලෞකික වශයෙන් කින්පල ගෙන දෙන්නා වූ දිව්‍ය මානුෂාදී සම්පත් පිණිස පවත්නා වූ ලෞකික සම්මා වාචාවයි. ලෝකෝත්තර සම්මා වාචාව කියන්නේ මෙතන ඒ මාර්ගයේ වඩන්නාගේ සිටේ පහළ වෙනවා මිච්ඡා වාචාවෙන් වැළකීමේ ආරති විරති ප්‍රතිවිරති වේරමණි. මෙන්න මේ තේරුමින් කියවෙන පරිද්දෙන් ඒ මිච්ඡා වාචා කවදාකවත් සිදු නොවන ඇටියට ඒ සිතෙන් වැළකීමේ විරති චෛතසිකේ පහළ වෙනවා. ඔකට කියනවා සම්මා වාචා කියලා චෛතසිකයක්. ඒ විරති චෛතසිකේ පහළ වෙනවා. එතකොට එතන ඒ සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි තුන්දෙනා එකතු වෙලා මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒ සම්මා වායාමිදගෙන මිත්‍යා වාචාව නැතිකරන්න සම්මා වාචා උපදවන්න උත්සාහවන්ත වෙන එක සම්මා වායාමයයි. ඒ වගේම සම්මා සතියෙදගෙන ඒ මිත්‍යා වාචාව යටපත් කරලා සම්මා වාචාව ඇති කර ගන්නවා. එතන වෙදිත ජාතිකේ පිහිටුවා ගන්නවා. ඒක සම්මා සතියයි. මේ තුන්දෙනා එකතු වෙලා සම්මා සංකප්ප කියන මාර්ගාංගය පෝෂණය කරනවා වට කර ගන්නවා. ඊළඟ තුන්වෙනි ඡේදයෙන් දේශනා කරනවා සම්මා දිට්ඨිය පෙරට කොටගෙන මිත්‍යා කර්මාන්ත වශයෙන් තෝරා ගන්නවා. සම්‍යක් කර්මාන්ත වශයෙන් තෝරා ගන්නවා. මිත්‍යා කර්මාන්ත කියන්නේ ප්‍රාණඝාතය, අදින්නා දානය, මිත්‍යාචාරය. මේ තුන. සම්මා කම්මන්තය කියලා සඳහන් කරනවා පුරාධ්‍යයකට. එනම් ලෞකික වශයෙන් කින්පල ගෙන දෙන සුගති ලෝකෝත්පත්තිය ගෙන දෙන සම්මා කම්මන්තයක් තියෙනවා.
ලෝකෝත්තර මාර්ග සිතේ සම්මා සම්මන්තයක් තියෙනවා. ලෞකික වශයෙන් තියෙන සම්මා සම්මන්තේ නම් ප්‍රාණඝාතයෙන් වැළකීලා සීල සත්‍යයන්ට අධේ දෙනවා. අදින්නාදානෙන් වැළකීලා අවංක භාවය පුරුදු කරනවා. ඒ වගේම මිත්‍යාචාරයෙන් වැළකීලා පිරිසුදු සීලාචාර සම්පන්න වෙනවා. මේ කාරණා තුන ලෞකික වශයෙන් පින්පලගෙන දෙන සුගති ලෝකෝත්පත්තියේ සැපගෙන දෙන ලෞකික සම්මා සම්මන්තියයි. ලෝකෝත්තර සම්මා සම්මන්තේ නම් ආර්ය මාර්ගයේ වඩන්නෙකුගේ සිතේ පහළ වෙනවා. මේ කයි සිදුවන අකුසල තුනෙන් වැළකීම නම් වූ සම්මා සම්මන්ත විරතිචාරිකේ පහළ වෙනවා. ඒක තමයි ලෝකෝත්තර සම්මා සම්මන්තය. ඒ අවස්ථාවේදී මිච්ඡා කර්මාන්තේ නැති කරනු පිණිස සම්මා කර්මාන්තේ උපදවනු පිණිස වීර්යය පහළ වෙන එක සම්මා වායාමයයි. එවැගේ මිච්ඡා කර්මාන්තේ නැති කරමින් සම්මා කර්මාන්තයට එළඹී සිටිනවා කවුද සිහිය ඒක සම්මා සතියයි. එසේ සම්මා දිට්ඨියෙන් සම්මා වායාමයෙන් සම්මා සතියෙන් අර සම්මා කම්මන්ත කියන මාර්ගාංගය පිළිවරා ගන්නවා. ඊළඟ හතරින් වාරයේ කියවෙනවා සම්මා ආජීවය ගැන. ආර්ය මාර්ග චිත්තයෙහි සම්මා දිට්ඨියේ පෙරට වෙනවා කියලා සඳහන් වෙනවා. මිච්ඡා ආජීව වශයෙන් දැනගන්නවා. සම්මා ආජීව වශයෙන් දැනගන්නවා. මිච්ඡා ආජීවය කියන්නේ කුමක්ද? විසුණු වහන්සේලාගේ පැත්තෙන් විතර හඳුන්වලා තියෙන්නේ. දැන් ගෘහපතින්න තුන නම් මිච්ඡා ජීව ප්‍රීතියක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් ජීවත් වීම, අදින්නාදානෙන් ජීවත් වීම, මිච්ඡාචාරයෙන් ජීවත් වීම, බොරු කීමෙන් ජීවත් වීම, එවැගේම කේලාම්බක් කීමෙන් ජීවත් වීම, පරිස වචන කීමෙන් ජීවත් වීම, හිස් වචන කීමෙන් ජීවත් වීම කියලා කරුණු හතක් තියෙනවා මුලින්. ඊළඟට අධර්ම වෙලඳාම් කරන. ඒ කියන්නේ වහල් වෙලඳාම, මත්පිනිස සතුන් වෙලඳාම, අවියාවද වෙලඳාම, මත්ද්‍රව්‍ය වෙලඳාම, විසවර්ග වෙලඳාම කියලා. තවත් ඔය වගේ යම් ජීවත් වීම සඳහා යම් අකුසල් කරනවා නම් ඔක්කොම මිච්ඡා ජීව. ඒ වයින් සම්පූර්ණයෙන් යුක්ත නම් ඒක තමයි මිච්ඡා ජීව. සම්මා ජීව කියන්නේ ලෝකෝත්තර මේ ලෞකික සම්මා ආජීවයයි ලෝකෝත්තර සම්මා ජීවයයි දෙකක් තියෙනවා. ලෝකෝත්තර වික්ෂුනාථලගේ පැත්තෙන් තියෙන මිච්ඡා ජීවය එතන කියුනේ මෙහෙමයි. කුහනා ලපනා නේමිත්තිකතා නිත්තේසිකතා ලාභේන ලාභං නිදිකින්සනතා කියලා කරුණු පහක් තියෙනවා. කුහනා කියන්නේ මිනිසුන් විස්මයටපත් කරනවා. නැති ගුණාංගුවනේ. ලපනා කියන්නේ මිනිසුන්ගෙන් යමක් සිව්පතේ ලබන්නේ සාතු වචන කතා කරනවා. නිමිත්තිකතා කියන්නේ උපමා උදාහරණ කියන්නේ සිව්පතේ ලබන්න උත්සාහවන්ත වෙනවා. නිත්තේසිකතා කියන්නේ මිනිසයන් දොස්පරොස් කියලා යමක් ලබා ගන්නවා. ලාභන ලාභ නිදිකින්සනතාවනේ Taman ලැබෙන දේ ගිහියන්ට කියලා ගිහියන්ගෙන් අලුත් වටිනා දේවල් ලබාගෙන ජීවත් වෙනවා. ඔය වාගේ තියෙනවා විසුණු වහන්සේලාට මිච්ඡා ජීව ක්‍රම පහ. ඒ ඔක්කොම මිච්ඡා ජීව. සම්මා ආජීව දෙකට බෙදෙනවා ලෞකික සම්මා ආජීව ලෝකෝත්තර සම්මා ආජීව කියලා. ලෞකික සම්මා ආජීවේ නම් මේ කියන මිච්ඡා ආජීවයෙන් සම්පූර්ණයෙන් වැළකී ධාර්මිකව ජීවත් වීම. ගිහි බෞද්ධයන් තමන්ගේ ජීවත් වීම සඳහා කයින් වචනින් කිසිම අකුසලයක් නොකර හැරීම. එවැගේ වැරදි වෙනදාම් පිළින්වා තවත් ක්‍රම වලින් මිච්ඡා ආජීව කෙරෙනවා නම් ඒ සියල්ලෙන් වැළකීලා ධර්මයෙන් උපයාස ගන්න දේ ජීවත් වීම ලෞකික සම්මා ආජීවයයි. ඒ ලෞකික වශයෙන් දී මානුෂාදී සැපගෙන දෙන කුණ්පලගෙන දෙන සම්මා ආජීවයයි. ලෝකෝත්තර සම්මා ආජීවය නම් මෙතන කියෝනේ ඒ සෝවාන් ආදී මාර්ග සිත් වඩන්නෙකුගේ සිතේ පහළ වෙන මිච්ඡා ආජීව කියන මෙයින් වැළකුණු සම්මා ආජීව චෛතසික ධර්මයයි. ඒක සම්මා ආජීව නමින් දින් වේලුවා. එම සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා තුනක්ම තියෙනවානේ මාර්ගාංග. ඒ තුන ඒ විදිහටම හඳුන්වනවා. ඊළඟට මේ සම්මා දිට්ඨියදී පුණ්‍යවන්තයා ඥානවන්තයා අර මිත්‍යා ආජීවයේ නැසන පිළිසක් සම්මා ආජීවයේ ලබන පිළිසක් වීර්ය වඩනවා. ඒක සම්මා වායාමයයි. ඒ වගේම මිත්‍යා ආජීවයේ නැසමින් සම්මා ආජීවයට පත් වෙන සඳහා සිහියේ පවත්වන එක සම්මා වායාමයයි. යන සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන තුනෙන් සම්මා ආජීවය පිළිවරා ගන්නවා, එකතු වෙනවා, මිශ්‍ර වෙනවා.
දැන් මෙතන කරුණු පහක් හේලියට කියවුණා. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට සම්මා සංකල්පය සෑහෙනවා. සම්මා සංකල්පයට සම්මා වාචාව ගැලපෙනවා. සම්මා වාචාවට සම්මා කම්මන්තය ගැලපෙනවා. සම්මා කම්මන්තේ සම්මා ආජීව ගැලපෙනවා. සම්මා ආජීවයට සම්මා වායාම ගැලපෙනවා. සම්මා වායාමයට සම්මා සති ගැලපෙනවා. සම්මා සතියට සම්මා සමාධිය ගැලපෙනවා. සම්මා සමාධියට සම්මා ඥානය ගැලපෙනවා. සම්මා ඥානයට සම්මා විමුක්තිය ගැලපෙනවා. මෙයින් 8ක් සෝවාන් ආදී යත මාර්ගඵලාදීන්ටයි 10 රහතන් වහන්සේටයි. ඊළඟට සඳහන් කරන වැදගත් පාඩම් පෙළක් අන්‍යහත් තමයි චත්තාරීසක මහා චත්තාරිය කියන පදයට සම්බන්ධ කාරණා ටික කියන්නේ. මේක දැනක් ටිකක් අහගමු. බොහොම සංක්ෂේපයෙන් මේ හඳුන්වන්නේ ඒ සාකච්ඡාවේදී මේවා තවදුරටත් පැහැදිලි කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝකෝත්තර මාර්ගයේ සිටි සම්මා දිට්ඨිය කියන ප්‍රඥාව පෙරට වෙනවා ඉස්සරහට මුලින් පිළිදෙනවා. ඒ සම්මා දිට්ඨිය ඒ මිත්‍යා දිට්ඨිය මේකයි කියලා මුලින් දැනගෙන ඒ සම්මා දිට්ඨිය නිසා මිත්‍යා දිට්ඨිය ප්‍රහාණය කරන. ඒකට නිජ්ජරණය කරනවා කියන්නේ නිජ්ජරති. එතකොට ඒක නැතනවා. මිත්‍යා දිට්ඨිය නැතනවා. එයාගේ මිත්‍යා දිට්ඨිය නිසා තියෙනවා යම් අකුසල ධර්ම ඒ ඔක්කොම නැතනවා. සම්මා දිට්ඨිය නිසා අනේක විද කුසල සම්භාරයක් උපදවනවා. ඔන්න ඒක තේරුමක්. ඒ වගේම සම්මා සංකල්පනාව කියන ඒ ආර්ය මාර්ගලාභී තැනැත්තා මිත්‍යා සංකල්පනාව සම්මා සංකල්පනාව කියන තැනැත්තා මිත්‍යා සංකල්පනාව නැතනවා. ඒ වගේම මිත්‍යා සංකල්පනාව නිසා ඇති වෙන මේ අකුසල ධර්ම සියල්ල විනාශ කරන නැතනවා. ඉදිරියට කියලා කියන්නේ ඊළඟට සම්මා සංකල්පය නිසා අනේක අප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. මොන දෙවෙනි හේතුව. ඊළඟ සම්මා වාචා කියන ආර්ය මාර්ගලාභී පුණ්‍යවන්තයා මිත්‍යා වාචාව නැතනවා. මිත්‍යා වාචා නිසා පහළ තියෙන අනේක වේල අකුසල් සියල්ල නැතනවා. ඒ වගේම සම්මා වාචාව නිසා අප්‍රමාණ කුසල ධර්මයන් රැස් කරනවා. ඊළඟ හතරින් වාදී කියනවා සම්මා කම්මන්තේ නිසා මිත්‍යා කම්මන්තේ නිජ්ජරණය වෙනවා නැතිනවා. ඒ වගේම ඒ මිත්‍යා කර්මාන්තේ නිසා යම් අකුසල් පහළ වෙන තිබුණා නම් ඔක්කොම නැතිනවා. ඒ වගේම සම්මා කම්මන්තේ නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. ඊළඟට මේ සම්මා ආජීවයේ කියන තැනත්තා මිත්‍යා ආජීවයේ නැතනවා. එසේම මිත්‍යා ආජීවය නිසා හට ගන්න තියෙන මේ අකුසල ධර්ම සියල්ලම නැතනවා. සම්මා ආජීවය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. මිත්‍යා වායාමයේ කියන්නේ මේ සම්මා වායාමයේ කියන්නේ කෙනා මිත්‍යා වායාමයේ නැතනවා. මිත්‍යා වායාම නිසා ඇතිවෙන කියන මේ අකුසල ධර්ම සියල්ලම නැතනවා. සම්මා වායාමයේ නිසා අනේක අප්‍රමාණ කුසල රැස් කරනවා. ඒ වගේම සම්මා සතිය නිසා මිත්‍යා සතිය නැතනවා. මිත්‍යා සතිය නිසා ඇතිවෙන අකුසල සියල්ලක් නැතනවා. සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් ගොඩනගා ගන්නවා. සම්මා සමාධිය නිසා මිත්‍යා සමාධිය නැතනවා. සම්මා සමාධිය නිසා මිත්‍යා සමාධිය නිසා උපදින තියෙන සීලම අකුසල ධර්මයන් නැතනවා. සමාධිය නිසා ප්‍රමාණ කුසල ධර්මයන් රැස් කර ගන්නවා. මේ වාගේ සම්මා ඥාන සම්මා විමුක්ති නිසා ඒ සම්පත් එසේම සිද්ධ වෙනවා. මෙතන සඳහන් වෙනවා අකුසල පැත්තෙන් 20ක්. කුසල පැත්තෙන් 20ක් තියෙනවා. ඒ කියන්නේ එක්කාසු කොට තමයි මහා චත්තාරීසක කියලා සඳහන් කරන. චත්තාරීසක කියන්නේ 40 තියෙන එකයි. ඒකත් අන්තිමට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ භික්ඛවේ දස කුසල පාක්ඛා දස අකුසල පාක්ඛා මහා චත්තාරීසක ධම්මපරියායෝ නාමයන් පවත්තිතෝ අප්පතිවත්‍යෝ සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මානේනවා බ්‍රහ්මනාවා කේරිතවා ලෝකස්මි. මානෙනි මෙතන කුසල පැත්තේ 20කොත් අකුසල පැත්තේ 20කොත් ධර්ම කොටස් සඳහන් වෙනවා. මේකට කියන මහා චත්තාරීසක ධර්මපරියාය කියලා. ධර්මපරියාය කියන ධර්ම දේශනාව.
එය කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මාන බ්‍රහ්මාදී කෙනෙකුට පවත්වන්න බැරි දෙයක් කෙනෙකු උන්වහන්සේ පින සදාන් කරන අන්තිමට නේම සාහිත්‍යයක් කියනවා. මානෙනි යම් කිසි කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී යම් කිසි කෙනෙක් මේ කියන චත්තාරීත ආකාර නැත්නම් චත්තාරීත මහා චත්තාරීතක ධර්ම දේශනාව ප්‍රතික්ෂේප කරන්න හේතුව. ඕත කර්ම සහිතව ඕත චෝදනා එල්ල වෙනවා 10ක්. දැන් යම් කිසි දෙයක් කියනවා සම්මා දිට්ඨිය ගරහනවා නම් සම්මා දිට්ඨිය නෙමෙයි කියන නම් ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු මිත්‍යා දිට්ඨිය පිළිගන්නේ. ඔහු මිත්‍යා දෘෂ්ටිය ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන් පූජා සත්කාර කරන්නේ. එයින් ඔහුට නින්දාවක් ලැබෙනවා. ඔය වගේම සම්මා සංකල්පයේ ප්‍රතික්ෂේප කරනවා නම් ගරහනවා නම් ඒ තැනත්තා මිත්‍යා සංකල්පනාව ගෞරව කරන්නේ මිත්‍යා සංකල්පනාව ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන් පොදු සත්කාර කරන්නේ. එයින් ඔහුට චෝදනා ලැබෙනවා. මේ වාගේ කරුණු 10කින්ම ඔය චෝදනා ලබන්නේ වෙනවා කියලා අන්තිමට දේශනා කළ මෙන්න මේ වැදගත් දෙයක්. අපි මේ වැඩේ වාසය කළ උක්කලා කියන ජනපදයෙහි වස්සෝත භඤ්ඤෝත කියලා තාපසරු දෙන්නේ. වස්සෝත භඤ්ඤෝත. වස්සෝ කියලා ඔහුගේ නම. භඤ්ඤෝත කියන්නේ අනිත් එක්කෙනාගේ නම. උක්කලා කියලා ජනපදයක් තියෙන එක ඇත්ත වශයෙන් කියනවා නම් බුරුම රට කියලා හඳුන්වන්න පුළුවන්. බුරුම රටේ කියනවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩි සිටි කාලෙත් අර කපත්තු බල්ලුක කියලා දෙන්න හිතේ උක්කලා ජනපදේ. ඒක ඉන්දියාවටම සම්බන්ධ භූමියක් නේ. ඒ නිසා මේ ප්‍රදේශයේ අදත් හඳුන්වනවා මේ න්‍යාප්කලා කියලා. ඉතින් ඒ වාගේ වෙන්න පුළුවන්. එහිදලා කියනවා වස්සෝච භඤ්ඤෝච කියලා තාපසුරු දෙන්නේ. මේ තාපසු දෙන්න යෙතිනිසුදුකී. ඒ මොනවාද? අහේතුක වාදා, අතිකේ වාදා, නත්තික වාදා. ඒ කියන්නේ කිසියම් හේතුවක් නැහැ සත්‍යෝගේ පිරිසුදු වෙන්න. ඒ කියන්නේ බුදු උරුපතේ බුදු රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා පහළ වෙන්න කිසිම හේතුවක් නැහැ. කියලා හේතුව පිළිගන්නේ නැහැ. නාස්තිකවාදී කියන්නේ මේ අතිපේවාදී කියන්නේ කිසිම කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. මොනතරම් අයහපත් දෙයක් කළත් කර්මයක් නැහැ. යහපත් දෙයක් කළත් කර්මයක් නැහැ කියලා හිතනවා නම් ඒක අතිපේ දෘෂ්ටිය. කොච්චර යහපත් දෙයක් කළත් අයහපත් දෙයක් කළත් විපාකයක් නැහැ කියලා ගන්න. ඒකට කියනවා නාස්තික දෘෂ්ටිය කියලා. එතකොට අහේතුක නාස්තික අතිරිය. කියන්නේ මේ දෘෂ්ටි තුන මේ තුන් දෙනාගේ තිබුණා. සමහර කෙනෙක් ඔය තුනෙන් එකක් පිළිගන්නවා. සමහර කෙනෙක් දෙකක්. සමහර කෙනෙක් තුනක්. මේ තුනම මේ අතෝ පිළිගත්තා. නැත්නම් ප්‍රකාශ කළා ඒවා තමයි හිතන්නේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ අය සංසාර කාණුකෝ කියලා. මහා සංසාර සාගරයේ බැඳලා තියෙන කණුවා සමානයි. කවදාකවත් අපරින් එතෙන් ලැබෙන්නේ නැහැ. ඒ ඇති කියන එක තෝරනවා. ඒ තරම් නිසුදුතු ගන්නා වූ අය පවා මේ කියන මේ චත්තාරීසක ධර්ම දේශනේ ප්‍රතික්ෂේප කරුවේ නැහැ. ඒ ඇත්තෝ නින්දාවට භයෙන්, චෝදනාවට භයෙන්, ගාමිහාවට භයෙන් කිය. මේ දෙතුන් වාසේ මහා චත්තාරීසක සූත්‍රයේ හිමාවටපත් කළා. එතෙන් විසුණු වාසේලා බලවත් ගෞරවයෙන් දොස් නගා සාදුකාර දීලා දේශනේ පිළිගත්තා. දැන් මේ කියෝනේ මහා චත්තාරීසක සූත්‍රයේ තියෙන අභ්‍යන්තරයේ කෙටි හැඳින්වීමයි. දැන් අපි කලකා බලන්නට ඕනේ බෞද්ධයන් වශයෙන් අපි සෑම දෙනාම පතන්නේ නිවන් සුවය. දෙවොලෝ යන්නත් පතන්නේ ඇති. නමුත් බෞද්ධයා තෙරුවන් කරන යන්නේ සතර දුකින් මිදී නිවන් සුව ලබන්නට බුද්ධ රත්නයේ සරණ යමි, ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යමි කියලා. ඒක නියම තේරුම ඒකයි. සතර දුකින් මිදෙන්නේ නිවන් සුව ලබන්නයි තෙරුවන් සරණ යන්නේ. නිසා බෞද්ධයා කරන සෑම කටයුත්තක්ම නිවන් ප්‍රේත කරන බැවින් එය නිර්වාණගාමිනී කුසල් මාර්ගපත් වෙනවා. ඒ තැන්වල පහළ වෙන සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනාව, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අටම පහළ වෙනවා. ඒතකොට දැන් අපි සලකා බලන්නට ඕනේ මේවා මේ ඈත ගොඩාක් ඈත කියන ඒවා නෙමෙයි. වනාන්තරගත වේලා හොයන්න තියෙන දේවල් එහෙම නෙමෙයි. දිසා විදිසා හොයන්න තියෙන දේවල් නෙමෙයි. මේවා අප ළඟම තියෙන දේවල්. දැන් අපි සලකා බලමු අපේ సంతාන තුළ මේ ලෞකික වශයෙන් මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වෙන හැටි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වෙනකොට ලෞකික වශයෙන් අපට ඒ මිත්‍යා මාර්ග ඒ මොහොතේට ඉවත් වෙනවා.
දැන් අපි තෙරුවන් සරණ ගියානේ. බුද්ධ සරණං ගච්ඡාමි ආදී වශයෙන් තෙරුවන් සරණ ගියා. නමස්කාර පාඨය කිව්වා. ශික්ෂාපද පාඨය කිව්වා. ඒ වගේම බුදු ගුණ කියමින් මල් ආදී පූජා කළා. ඒ මොහොතේ අපේ සිතේ පහළවන්නේ ඇත්තටම සෝමනස්ස සාගත ඥානයේ යුක්ත කුසල් සිත් වේවි. බොහෝ තේ. ඒ සිතේ තියෙනවා නේද? ප්‍රඥාව තියෙනවා. එනම් පිළිගැනීම තියෙනවා. අපි මේ නමස්කාර කරන්නේ බුද්ධ රත්නයටයි. අපි මේ තෙරුවන් සරණ යන්නේ රත්නත්‍රයේ පිළිබඳවයි. අපි මේ සමාදන් වන්නේ සුගති මේ ස්වර්ග මොක්ෂ සැපේ පිණිස පවත්නා සීලයයි. අපි මේ පූජා සත්කාර කරන්නේ නවාරාදී අනන්ත ගුණ ඇති බුද්ධ රත්නයටයි. ඒක අපි සිතේ පහළ වුණානේ සම්මාදිට්ඨිය, අන්න ලෞකික සම්මාදිට්ඨිය සාතවා පුඤ්ඤ භාග්‍ය උපදේපක්ඛා. මේ සම්මාදිට්ඨියකට සිල් ඵලගෙන දෙනවා. දිව මානුෂාදී සම්පත්ගෙන දෙනවා සම්මාදිට්ඨිය. ඒ වගේම අපේ මොහොතේදී ඒ කුසල ක්‍රියා සඳහා සිත යොමු කළානේ. ඒ කුසල ක්‍රියා සඳහා යොමු කළා. යොමු කරන අපේ සිතේ පහළ වෙනවා නෙක්ඛම්ම සංකල්පනාවක්. අව්‍යාපාද සංකල්පනාවක්, අමිංසා සංකල්පනාවක් තුනම පහළ වෙනවා. අපි මේ කුසල් කරන්න නැත්නම් කුසල් සිතක් පහළ වෙන්න අපේ සිත අකුසලෙන් නික්මෙනවා. අන්න නෙක්ඛම්ම සංකල්පනාව. එවැගේම අපේ සිතේ මෙත් සිත් පහළ වෙනවා. කර්මාසගත සිත් පහළ වෙනවා. අන්න සම්මා සංකල්පනා දැන් මෙතන අපට පහළ වෙලා තියෙනවා. ඒක අපට පින්පලගෙන දෙන සුගති සංසාරගෙන දෙන ලෞකික සම්මා සංකල්පනාවයි. දැන් අපි මේ වෙලාවේ නමස්කාරය කිව්වා. ඊතර මේ සමාදන් වුණා. ශික්ෂාපද කියුවා. බුදුගුණ කියුවා. එතකොට අපේ වචන මුසාවාදයෙන් තොරයි. කේලම් බකින් තොරයි. සල්සබකින් තොරයි. හිස්බකින් තොරයි. ඒ වෙලාව අපේ වචන සත්‍ය වචනයි. ඒ වෙලාව අපේ වචන කාටත් හිතසුවපිනිස පවත්නා සමගදන් වඩන වචනයි. මේ මොහොතේ අපේ වචන මෛත්‍රියෙන් කරුණාවෙන් කුසාසිතෙන් මුරුදු වචනයි. ඒ වෙලාව අපේ වචන සුගතියේ නිවනට උපකාර වෙන නොසිස් වචනයි. මෙන්න සම්මා වාචා. මේක අපට පින්පල ගෙනදෙන සුගති සංස්කාර ගෙනදෙන තුන්වෙනි මාර්ගාංගයයි. ඒ වගේම දැන් අපි මේ මොහොතේදී සිය නිවසින් ආවා. ඒ වගේ පූජනීය ස්ථානයට ඇතුල් වෙනකොටම වාහනින් බහලා සාගමනින් ආවා. මේ එන්නේ පූජනීය ස්ථානයට. ඒ එනකොට බොහෝ කෙනෙක් දන්න අය බුදුගුණ සිහි කරමින් එනවා. ඒ බුදුගුණ සිහි කරමින් පිය නගනවා. එතකොට ඒ ක්‍රියාව දෙපා මාරු කරමින් එන ක්‍රියාව සම්මා සම්මන්තියක්. ඒ කියන්නේ මේ වෙලාව අපි ධන නමස්කාර කරනවා, සාදුකාර දොහොත් නගලා නමස්කාර කරනවා, මල් වත්ය අත ගන්නවා, පහන් දල්වනවා, මේ කොහොම කරන්නේ කය හේසෝමින් කය හදෝමන්නේ. ඒ වෙලාවේ අපේ సంతානෙහි ප්‍රාණඝාතයක් නැහැ සිදු වෙන්නේ. අදත්තාදානයක් නැහැ, මිත්‍යාචාරයක් නැහැ. මේ මොහොතේ අපේ සිදුවන්නේ සිදුවෙන්නේ කුසල ක්‍රියාවක් සඳහා කය සකස් කිරීමයි, කය වේදනීමයි. දැන් අපි මේ වාඩි වෙලා ඉන්න උත්සාහයෙන් ගෙදරින් ඉන්නවා නම් උද සමීප පුටුවක වාඩි වෙලා ඉන්නවා, ටීවී බලා ඉන්නවා, මොන හරි කරමින් කායට පහසු දෙනවා. නමුත් මේ වෙලාවේ මේ දින ඇතදීගෙන අපහසුතා ගණන් නොගෙනත් වාඩිලා ඉන්නේ සම්මා සම්මන්තයේ. මේ ලෞකික වාසයෙන් පින්පලගෙන දෙන සුගති සංස්කාර ගෙන දෙන සම්මා සම්මන්තයයි. ඒ වගේම අපි දැන් මේ ගත කරන වෙලාවේ අපේ අතින් මිත්‍යා ආජීවයක් සිද්ධවන්නේ නැහැ. මේ වෙලාවේ වැරදි ජීවිකාවක් සඳහා ක්‍රියාවක් කිසිවක්ම සිදුවන්නේ නැහැ. මේ වෙලාවේ කුෂ්ම ගන්නේ ජීවත් ගන්නේ පිරිසුදු සිටින්. ඒ කියන්නේ නමස්කාර කිරීම, තිසරණීය සමාදන්ව, පංචශීල සමාදන්ව, බුදුගුණ කීම ආදී මේ බණ ඇසීම ආදී හැම ක්‍රියාවක් පාසා අපේ සිතේ වෝදාන කියන පිරිසුදු බවක් එනවා. ඒ පිරිසුදු බව නිසා අපේ සිතේ සම්මා ආජීවයක් පිහිටනවා. ඒ නෙව පරලෝකයෙන් පළගෙන දෙන සුගති සම්පත් ගෙන දෙන සම්මා ආජීවයයි. දැන් මේ මොහොතේදී අපේ කායික වචේ වාචික පැවැත්ම උද අපේ හිත බොහෝම උත්සාහවන්තව පවතිනවා. මේ ස්ථානයේ නාමයේ උත්සාහය, මේ ස්ථානයේ පියනදී උත්සාහය, ඒ වගේම නමස්කාර කියන උත්සාහයක් ඇති වුණා. ඉතින් මේ පංචශීල සමාදන්වීමේ, මේ බුද්ධ පූජා කිරීමේ, බණ ඇසීමේ උත්සාහයක් අපේ සිතේ තියෙන අකුසල සිතේ උත්සාහය දීර්යයි. ඒ මොහොතේදී අපේ නූපන් අකුසල නීපදී යනවා. උපන්න අකුසල මේ මොහොතට යටපත් වෙනවා. නූපන්න කුසල අලුත් කුසල් සිත් පහළ වුණා.
පහළ වෙන කුසල සිත් තේනි වැඩි දියුණු වුණා. ඒ සඳහා හේතු වුණ අපේ උත්සාහයවත් වීර්යය මේක සම්මා වායාමයයි. ඒ සම්මා වායාමය අපට දී මානුෂාදී අපමණ සැපත්ගෙන දෙන, කින්කලගෙන දෙන සම්මා වායාමයයි ලෞකික මාර්ගාංගය. දැන් අපි මේ මොහොතේදී මෙතෙන් කරන්නේ කිංකිරීමේ සිහිය, වන්දනා කිරීමේ සිහිය, බණ ඇහිීමේ සිහිය, නමස්කාර කිරීමේ සිහිය, සිතරණේ කීර්තියේ සිහිය, පංචේල් ක්‍රියා සිහියේ සිහිය, බුද්ධ පූජා කෙරේ සිහිය, බණ අහන්නේ සිහිය. මේ එකක් පාදා දෙන කුසල සිහිය අර විදිහට කය හසුරුවනකොට කාය අනුපස්සනාව, සිතේ සෝමනස් වේදනාව පවත්වාගෙනකොට වේදනානුපස්සනාව, සිතේ කුසල සිතින් පවත්වාගෙනනත චිත්තානුපස්සනාව. ඒ සිතේ ශ්‍රද්ධා, විරිය, සමාධි, ප්‍රඥා ආදී මේ සෝබන ධර්මයන් සිහියත් එක්ක දෙනකොට ධම්මානුපස්සනාව. මෙන්න මේ සතර ආකාර වූ සිහිය දැන් මේ මොහොතේ අපේ පවතිනවා. මේක තමයි පින්කලගෙන දෙන, සුගති සම්පත් ගෙන දෙන ලෞකික සම්මා සතිය. ඒකම දැන් මේ වෙලාවේ සිත සම්මා සමාධියෙන් යුක්තයි. කුසල චිත්තත් ඒකාග්‍රතා සමාධි කියලා හඳුන්වනවානේ. දැන් අපි නිවෙන් පිටත් වෙච්ච වෙලාවේ පටන්ම මේ වෙනතුරු අපේ චිත්ත සංකානේ මේ කුසල චිත්ත පහළ වුණා. ඇහෙන් දකිමින් චක්සුද්්වාරික කුසල චිත්ත වීදි පහළ වුණා. කනෙන් අහමින් සෝතද්්වාරික කුසල චිත්ත වීදි පහළ වුණා. එවැනි පූජා වස්තු පූජා කිරීමේදී මල් සුවඳ, එවැනිම සුවඳ දුන් සුවඳ ආදී වැඩිමින් දානද්්වාරික කුසල චිත්ත වීදි පහළ වුණා. ගිලන්පත් සාදා සකස් කරවා පූජා කිරීමේදී ජීවාද්වාරික කුසල චිත්ත වීදි පහළ වුණා. එවැනිම මේ වාඩි වෙලා බණහමනේ පින්කම කරන වෙලාවේදී කායද්වාරික වශයෙන් කුසල චිත්ත වීදි පහළ වුණා. මනෝද්වාරික වශයෙන් අපමණ කුසල චිත්ත වීදි පහළ වුණා. ඒ සෑම කුසල චිත්ත වීතියක් ගානේ ජවන් චිත්ත සතක් බැවින් ඇති වුණා. ඒක ජවන් චිත්තක කියනවා ආසාවෙන් තොර වූ, තරහෙන් තොර වූ, සීල නිද්දෙන් කියන අලිනලිකෙන් තොර වූ, විචිරියන ස්වභාවයෙන් තොර වූ, සැකයෙන් තොර වූ කුසල විචාරකේ, කුසල විචාරේ, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව නාමක පහකින් යුක්ත වූ ඒකාග්‍රතාවක් මෙතන කියනවා. එනම් ඒකාග්‍රතාව ධෛර්යයේ මෙතන කියනවා. මේක තමයි සම්මා සමාධි කියන්නේ. ඒ කියන්නේ අකුසලයෙන් තොර වූ චිත්ත ඒකාග්‍රතාව සම්මා සමාධි. මේ සම්මා සමාධිය පින්ඵල ගෙන දෙනවා, සුගති සම්ප්‍රාප්ත ගෙන දෙනවා. ඒකට කියනවා ලෞකික සම්මා සමාධිය. ඒ වගේම දැන් අපේ සිතේ ලෞකික වාක්‍යයේ සම්මා ඥානයකුත් තියෙනවා. මේ මොහොතේ මේ හැම දෙයක් ගැනම යම් පමණකට අපට වැටෙනවනම් ඒක සුගති සම්ප්‍රාප්ත ගෙන දෙන සම්මා ඥානයක්. මේක සම්මා විමුක්තියකුත් කියනවා ලෞකික වාක්‍යයේ. මේ මොනවද? මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගෙන් තොරයි පදංග වශයෙන්. අඳුරු ගැදක පහනක් දැල්වුවාම පානේ පමණින් ආලෝකය දුරු වෙනවා. පාන නිමුනොත් ඇයි ආලෝකයේ අඳුර එනවා. ඒ වගේ තමයි අපේ මේ කුසාසිත තියෙන කාලේ අකුසල් සිතිවිලි නැහැ. එනිසා ඒ සදාංග වශයෙන් ඒ කුසාසිතේ සමනත අකුසලයන්ගෙන් මිදුණ එක සම්මා විමුක්තිය. දැන් මේ සලකා බලමු අපි ඉන්නේ හැම කුසල ක්‍රියාවක් පාසාම සිදු කරන ලබන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කිරීමයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් වැඩි දියුණු වෙන අවස්ථාවක් කියන ඉදිරියේ. ඒ කියන්නේ අපි මේ වාගේ ආගමික වත් පිළිවෙත් කරමින් උසස් ශ්‍රේණියක් රැඳෙමින් සමත භාවනා වඩන්නට ඕනේ. ආනාපාන සති සමාධි ධ්‍යාන වඩනවා, දක්ෂින්සාකාර ධ්‍යාන වඩනවා, අසුභ ධ්‍යාන වඩනවා, මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන වඩනවා. ඒ වගේම දසකතර ධ්‍යාන වඩනවා. ඔය ධ්‍යාන වඩන බුද්ධානුස්සති මරණානුස්සතියක් වඩන ධාතු මනසිකාරයෙන් මේ විදර්ශනාට බහ ගන්නවා. ධාතු මනසිකාරයෙන් විදර්ශනාට බහලා තමන්ගේ රූපකයේ තියෙන ධාතු කොටස් හතර රූප කලාප 23 සොයා ගන්නවා. බාහිර වස්තු වල තියෙන රූප කලාපත් බලනවා, බාහිර සත්‍යයන්ගේ රූප කලාපත් බලනවා. ඊළඟ තමන්ගේ චිත්ත සංකාණයේ තියෙන නාම ධර්ම චිත්ත ඡායික වෙන වෙනම බලනවා. බාහිර සත්‍යයන්ගේ චිත්ත ඡායික බලනවා. මේම ආධ්‍යාත්මික බාහිර නාම රූපයන් දැකලා හේතුඵල සම්බන්ධතාව සොයා ගන්නවා. පටිච්චසමුප්පාදය අනුව මේ නාම රූප දිගට පැවතීගෙන ආව හැටි බලනවා. ඉතින් නාම රූප මනසිකාරයෙන් යුක්තව එක එක රූපයක් එක එක නාමයක් ගානේ තියෙන ස්වභාව ලක්ෂණයයි. ඒකනේ ක්‍රියාකාරීත්වයයි. ඒ මනසට වැටෙන ආකාරයයි.
ඒකකට එකකට ආසන්න හේතුවක් කියන කරුණු හතර දැනගන්නවා, අවබෝධ කරගන්නවා, මෙනෙහි කරනවා. ඊට පස්සේ අරනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඒක චත්තාලීසාකාර මහා විපස්සනා නම් වල ත්‍රිලක්ෂණේ නම් වලින් උද්‍යාවේ ඥානෙ උපදවනවා. උද්‍යාවේ ඥානින් තුල බංගානුපස්සනා ඥානෙ උපදවනවා. සිංහාට බාහිරපස්ථාන ඥානයක් වඩනවා. ආදීනව ඥානයක් වඩනවා, නිග්ගිතා ඥානයක් වඩනවා, මුංචිතු කාමිතා ඥානයක් වඩනවා, පටිසංකානුපස්සනා ඥානයක් වඩනවා, සංඛාරෝපේක්ඛා ඥානයක් වඩනවා. මේ කියන ඥාන පරම්පරා විපස්සනා වීතිය වඩනවා. ඉතේ වඩලා යම් දවසකදී සමාධි චිත්ත සංතානයේ බෝධිපාක්ෂික ධර්මයන් අංග සම්පූර්ණ වැඩුණා නම්, තමන්ගේ පාරමී ධර්ම ශක්තිය මුදුන්පත් වී තිබුණා නම් සෝවාන් මාර්ග චිත්තයේ පහළ වෙනවා. ඒ සෝවාන් මාර්ග චිත්තයේ පහළ වෙන එක දැන් විස්තර කරන්න ගියොත් පින්නතුන් ටිකක් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් මා කෙටියෙන් හඳුන්වන්නේ මෙහෙමයි. පළමුවෙන් මනෝද්වාර වර්ධන සිත පහළ වෙනා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ කියලා ඥාන සම්පන්න චිත් හතරක් පහළ වෙනවා. පස්වෙනි එක සෝවාන් මාර්ග චිත නමින් පහළ වෙනවා. හයවෙනි එකත් හත්වෙනි එකත් සෝවාන් ඵල චිත් හැටියට පහළ වෙනවා. ඒකෝට දැන් මේ දේශනාවේ සඳහන් වෙනවා අර සෝවාන් මාර්ග චිතේ තියෙන සම්මා දිට්ඨියයි, සම්මා සංකල්පනා ආදී අංග 8. මේ අංග 8 සෝවාන් මාර්ගයේ කාන්තේම පිහිටනවා. ඊළඟ සෝවාන් ඵලයටත් ඉතේම පිළිදෙනවා. මාර්ගිතේ වගේ පරිචිතේත් ඔවා එකතම පහළ වෙනවා. ඊළඟට චිත්ත භාවක පතිත වෙලා තමන් ලබාගත් සෝවාන් මාර්ගයයි ඵලයයි නිර්වාණයයි දැකලා ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙනවා. ආයමත් විපස්සනා වීතිය ගොඩනගාගෙන යනකොට සතරදාගා මාර්ග චිත්තේතියත් අර වගේ පහළ වෙනවා. එයිනොත් පස්ව ප්‍රත්‍යවේක්ෂා ඥාන වීතිය පහළ වෙන්නේ නැත්නම් විපස්සනා වඩානනකොට අනාගා මාර්ග චිත්තේතිය පහළ වෙනවා. ඒ වගේම එයත් විපස්සනා වාසයෙන් අවසන් කරලා ප්‍රත්‍යේක්ෂා ඥාන පහළ වුණාට පස්සේ අයමත් විපස්සනා ඥාන දියුණු කරගෙන අරහත් මාර්ග චිත්තේතියක් පහළ කර ගන්නවා. මේ මාර්ග චිත්ත අතරේදී තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වූ ලෝකෝත්තර අනාත්‍රව ආර්ය අෂ්ටාංග මාර්ගය හඳුන්වන්නේ. මාර්ග චිත්ත අතරේ සහ ඵල චිත්ත අතරේ. ඒකෝට බුදුරජාණන් වහන්සේ මේව දේශනා කරනවා ලෞකික වාසියේ. දැන් අපි සිත්වල වඩනවානේ මාර්ගාංගات. දැන් මෙතන කියුණානේ අපි මේ කරන හැම දිනක් පාසා සම්මා දිට්ඨිය වැඩෙනවා. සම්මා සංකල්පන, වාචා කම්මන්තා ආදී වායාම සති සමාධි මාර්ගාංග වඩනවා. ඒ වඩනකොට කර්ම තුනක් සිද්ධ වෙනවානේ. කර්ම තුනක් නේ හතරක් සිද්ධ වෙනවා. එකක් තමයි සම්මා දිට්ඨියෙන් ඒ මිත්‍යා දිට්ඨිය දැනගන්නවා. ඒකත් කුසලයක්. මිත්‍යා දිට්ඨිය දැනගෙන එයින් ඇති වෙන අකුසල ධර්මයක් නැතනවා. ඒකත් ඒ සම්මා දිට්ඨියෙන් කරන සිද්ධියක්. ඊළඟ සම්මා දිට්ඨිය නිසා අප්‍රමාණ කුසල රැස් කර ගන්නවා. ඔන්න කරුණු හතරක් ඔතන තියෙනවා. මිත්‍යා දිට්ඨිය වශයෙන් දැනගැනීම එකයි, මිත්‍යා දිට්ඨිය නැති වෙන එකයි, මිත්‍යා දිට්ඨියෙන් නිසා හට ගන්න අකුසල නැති වෙන එකයි තුනයි. ඒ වගේම සම්මා දිට්ඨියට අප්‍රමාණ කුසල රැස් කර ගැනීමයි හතරයි. ඕම එකක් පාසා 10 වාරයක් මෙතන කියවෙනවා. ඒතකොට දැන් අපි මේ මොහොතේ සම්මා සංකල්පනාවී ඉන්නවා. මේ මොහොතේ අපේ මිත්‍යා සංකල්පනාව නැතුණා. මිත්‍යා සංකල්පන නිසා ඇතිවෙන්න තියෙන අකුසල් ද නැතිනවා. සම්මා සංකල්පනාව නිසා අප්‍රමාණ කුසල අපේ සිතේ පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා වාචාවෙන් ඉන්නවා. මිත්‍යා වාචාව නැතිනවා. ඒ මොහොතේ මිත්‍යා වාචා නිසා හට ගන්න අකුසල් ද නැතිනවා. සම්මා වාචා නිසා ප්‍රමාණ කුසල අපේ සිත්වල පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා කම්මන්තයෙන් ඉන්නවා. මිත්‍යා කර්මාන්තයෙන් නැසෙනවා. මිත්‍යා කර්මාන්ත නිසා හට ගන්න තියෙන අකුසල සියල්ලම නැසෙනවා. ඒ වගේම සම්මා කර්මාන්ත නිසා අපි අප්‍රමාණ කුසල සිත් මේ මොහොතේ පහළ කර ගන්නවා. මේ මොහොතේ අපි සම්මා ආජීවයෙන් ඉන්නවා. එනිසා මිත්‍යා ආජීවයේ නැසෙනවා යටපත් වෙනවා. මිත්‍යා ආජීව නිසා හට ගන්න අකුසල සියල්ල නැති වෙනවා. සම්මා ජීව නිසා ගොඩාක් අප්‍රමාණ කුසල අපේ හිතවල පහළ වෙනවා. මේ මොහොතේ අපි සම්මා වායාමයේ උත්සාහයෙන් ඉන්නවා මේ බණ පින්කම් සඳහා. එයින් අපේ සම්මා වායාමයේ වැඩෙනවා. මිත්‍යා වායාමයේ නැසෙනවා. මිත්‍යා වායාම නිසා තියෙන අකුසල් සියල්ල නැසෙනවා. සම්මා වායාම නිසා උසස් කුසල් වැඩෙනවා. මේ මොහොතේ අපි සම්මා සතියේ ඉන්නවා.
සම්මා සතිය නිසා මිත්‍යා සතිය නැසෙනවා. මිත්‍යා සතිය නිසා ඇති වෙන අකුසල නැසෙනවා. ඒ වගේම සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල දැන් අපේ චිත්තවල පහළ වෙනවා. මේ මොහොතේ අපේ සිතේ සම්මා සමාධියෙන් යුක්තයි. එනිසා මිත්‍යා සමාධිය අපි දන්නවා. මිත්‍යා සමාධිය නැසෙනවා. මිත්‍යා සමාධිය නිසා අපගන්න තියෙන අකුසල නැසෙනවා. සම්මා සමාධිය නිසා ප්‍රමාණ කුසල දැන් පහළ කර ගන්නවා. මේ මොහොතේ අපි සම්මා ඥානයෙන් යුක්ත වෙනවා ලෞකික වශයෙන්. එනිසා මිත්‍යා ඥානය අපි නිවත් වෙනවා. මිත්‍යා ඥානය ඇතුළත පහළ වේක අකුසල සියල්ලම අපි යටපත් කරනවා. සම්මා ඥාන නිසා ප්‍රමාණ කුසල මේ මොහොතේ රැස් කර ගන්නවා. ඒ වගේම මේ මොහොතේදී අර වගේම සම්මා විමුක්තිය අපි ගන්නවා. දැන් මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගේ එක්තරා වෙනවීමක් තියෙන. ඒකට සදාංග විමුක්තිය කියලා කියවනේ. ඒ වගේම මිත්‍යා විමුක්තිය අපි නැසනවා. මිත්‍යා විමුක්තිය නිසා ඇති වෙන තියෙන අකුසල නැසනවා. සම්මා විමුක්තිය නිසා ප්‍රමාණ කුසල රැස් කරනවා. දැන් මේ සලකා බලනකොට අපි විසින් සිදු කරනු ලබන්නේ මේ බුද්ධ පූජා පැවැත්වීමෙන්, සිල් පිළිපදීමෙන්, බණ ඇසීමෙන්, බණ කීමෙන් හැම ආකාරයකින්ම කුමක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ ධර්ම සම්භාවනයක් වඩනවා ලෞකික වශයෙන්. මේ ලෞකික වශයෙන් වඩන නමුත් අපි මේ ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ සුදුසුසං වෙන. ඒ කොහොමද? දැන් අපි මේ මොහොතක් පාසා පහළ වෙන කුසල් සිත අපි නිවනට පමුණුවනවා. එතකොට මේ කුසල් සිතක් ගානේ සතර කෙටි වෙනවා. අන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන හැටි. අපි කුසල් සිතක් ගානේ නිවනට සමීප වෙනවා. අන්න නිරෝධ සත්‍ය අවබෝධය. කුසල සිතක් ගානේ අකුසල් නැසෙනවා. අන්න සමුදය සත්‍ය ප්‍රහාණ අවබෝධය. කුසල සිතක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. අන්න මාර්ග සත්‍ය අවබෝධය. ඒකත් අපි මේ සෑම කුසල ක්‍රියාවකින් සිදු කරන ලබන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අවබෝධ කළ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුදුසුසං වීමයි. විසාපේ මේක කුසල් ඥාන චිත්තයක ශක්තිය කල්ප කෝටි ගණනාවක් සංසාරේ කෙටි කරලා දෙනවා. ඒසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මා භික්ඛවේ පුඤ්ඤානං භාවිත සුතස්සේතං භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානි ඉත්තස්ස කන්තස්ස මනාපස්ස මානෙ පින් කරන්න බය නොවේතුවා. මානෙ පිළ කියන්නේ සැපේන නම. ඉෂ්ඨකාන්ත සැපේපාගෙන දෙන සැපේන නමක් තමයි පිළ කියන්නේ. පින්කම් කරන්න බය වෙන්න එපා කියලා හැමදාම දාසර තුන්වර දෙකින් අප්‍රමාදේන දික්කේ සම්පාදේත කියන අනුශාසනාව කරනවා. මානෙනි ලැබෙන බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මනුෂ්‍යාත්භාවයේ දුර්ලභයි. අනබලෝදී උම්මාත්ක මන්ද බුද්ධිකාමී අභාවේතාවන්ගෙන් තොරව මනුෂ්‍යාත්මයේ දුර්ලභයි. සතුන්තරයේ දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණයේ දුර්ලභයි. කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්ලභයි. මාර්ගයේ සියල්ල දැන් ලැබී ඇති බැවින් උදේ නිින්දෙන් අවදෝතන් සිට නැවත නිින්දට යනතුරු සෑම අවස්ථාවකම එළඹ සිටි සිහිනුවණින් යුතුව අප්‍රමාදව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනසේ ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියලා දිනපතා අනුශාසනා කරනවා. අපට සාධාරණයි අනුශාසනාව. අපි සතර බොහෝම පාරමී කුසල මම අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ අනිකානේ මේ හරිදම් වහන්සේ සම්බන්ධයෙන් විපාක දන්නවා. සම්මා වායාමයක උසස් කුසල් වැඩෙනවා. මේ මොහොතේ අපි සම්මා සතියින් ඉන්නවා. සම්මා සතිය නිසා මිත්‍යා සතිය නැසෙනවා. මිත්‍යා සතිය නිසා ඇති වෙන අකුසල නැසෙනවා. ඒ වගේම සම්මා සතිය නිසා ප්‍රමාණ කුසල් දැන් අපේ චිත්තවල පහළ වෙනවා. මේ මොහොතේ අපේ සිතේ සම්මා සමාධියෙන් යුක්තයි. එනිසා මිත්‍යා සමාධිය අපි දන්නවා. මිත්‍යා සමාධිය නැසෙනවා. මිත්‍යා සමාධිය නිසා අප ගන්න තියෙන අකුසල නැසෙනවා. සම්මා සමාධිය නිසා ප්‍රමාණ කුසල් දැන් පහළ කර ගන්නවා. මේ මොහොතේ අපි සම්මා ඥානයෙන් යුක්ත වෙනවා ලෞකික වශයෙන්. එනිසා මිත්‍යා ඥානය අපින් ඉවත් වෙනවා. මිත්‍යා ඥානය ඇතුළත පහළ වේක අකුසල සියල්ලම අපි යටපත් කරනවා. සම්මා ඥානය සප්‍රමාණ කුසල් මේ මොහොතේ රැස් කර ගන්නවා. ඒ වගේම මේ මොහොතේදී අර වගේම සම්මා විමුක්තිය අපි ගන්නවා. දැන් මේ මොහොතේ අපේ සිතේ කෙලෙසුන්ගේ එක්තරා වෙනවීමක් තියෙන. ඒකට සදාංග විමුක්තිය කියලා කියවනේ.
ඒ වගේම මිත්‍යා විමුක්තිය අපි නැතනවා. මිත්‍යා විමුක්තිය නිසා ඇති වෙන තියෙන අකුසල නැතනවා. සම්මා විමුක්තිය නිසා අප්‍රමාණ කුසල රැස් කරනවා. දැන් මේ සලකා බලනකොට අප විසින් සිදු කරනු ලබන්නේ මේ බුද්ධ පූජා පැවැත්වීමෙන්, සිල් පිළිපදීමෙන්, බණ ඇසීමෙන්, බණ කීමෙන් හැම ආකාරයකින්ම කුමක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ ධර්ම සම්භාවනයක් වඩනවා ලෞකික වශයෙන්. මේ ලෞකික වශයෙන් වඩන නමුත් අපි මේ ලෝකෝත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ සුදුසුසන් වෙන. ඒ කොහොමද? දැන් අපි මේ මොහොතක් පාසා පහළ වෙන කුසල් සිත අපි නිවනට පමුණුවනවා. ඒකවල මේ කුසල් සිතක් ගානේ සසර කෙටෙනවා. අන්න දුක්ඛ සත්‍ය අවබෝධ වෙන හැටි. අපි කුසල් සිතක් ගානේ නිවනට සමීප වෙනවා. අන්න නිරෝධ සත්‍ය අවබෝධය. කුසල් සිතක් ගානේ අකුසල් නැසෙනවා. අන්න සමුදය සත්‍ය ප්‍රහාණ අවබෝධය. කුසල් සිතක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. අන්න මාර්ග සත්‍ය අවබෝධය. ඒකට අපි මේ සෑම කුසල ක්‍රියාවකින් සිදු කරන ලබන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අවබෝධ කළ දුක්ඛ සමුදය නිරෝධය මාර්ගයේ තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුදුසුසන් වීමයි. ඊසාපේ මේක කුසල ඥාන චිත්තයේ ශක්තිය කල්ප කෝටි ගණනාවක් සංසාරේ කෙටි කරලා දෙනවා. ඒසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මා භික්ඛවේ පුඤ්ඤානං භායෙත් සුඛස්සේතං භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානි ඉත්තත් කන්තස්ස මනාපස්ස මානෙ පින් කරන්න බය නොවේත්වා. මානෙ පිළ කියන්නේ සැපේන නම. ඉෂ්ඨකාන්ත සැපේපාගෙන දෙන සැපේන නමක් තමයි කෙනෙක් කියන්නේ පින්කම් කරන්න බයෙන් දෙපා කියන හැමදාම දාසර තුන්වර දෙකින් අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත කියන අනුශාසනාව කරනවා. මානෙනි ලැබෙන බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මනුෂ්‍යාත්භාවයේ දුර්ලභයි. අනබලෝදී උම්මත්තක මන්ද බුද්ධිකාමයේ අභාවිතාවන්ගෙන් තොරව මනුෂ්‍යාත්මයේ දුර්ලභයි. සතුන් කරින්ද දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණයේ දුර්ලභයි. කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්ලභයි. මාන්නේ මේ සියල්ල දැන් ලැබී ඇතිදැයි උදේ නිින්දෙන් අවදෝතන් සිට නැවත නිින්දට යන තුරු සෑම අවස්ථාවකම එළඹ සිටි සිහිනුවණින් යුතුව අප්‍රමාදව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනසේ ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා කියලා දිනපතා අනුශාසනා කරනවා. අපට සාධාරණයි අනුශාසනාව. අපි සතර බොහෝම පාරමී කුසල කරගෙන ඉරෙලා තියෙනවා. එනිසා අපි හොඳ සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් පහළ වී සිටිනවා. අපි බෞද්ධයන් වශයෙන් පහළ නුණා නම් අද මොන ආසායද? රජසම්පත් ඉන්නත් හුස්ම ටික නිරුද්ධ වෙනකොට යන්න වෙන්නේ සතර පහ තැනකට. නමුත් සතරදී බොහෝ පාරමී කුසල රැස් කරගෙන ඇවිල්ලායි අපි මේ සම්මාදිට්ඨික ජීවිත ලබා තිබෙන්නේ. මේක වටිනාකම අතේ නිසායි. ඒක නෝනින් තේරුම් ගන්න ඥානවන්තයෝ තමයි මේ මිනිස් වැඩ ගන්නට බලාපොරොත්තු වෙන්නේ. එනිසා ඉතගිනි ගන්නට වේගින් නිවන්න ප්‍රමාණ වෙනවා වගේ. අන්දිවට ගිනි ගන්නට වේගින් නිවන්න ප්‍රමාණ වෙනවා වගේ. සල්පේක විසින් දක්ෂකම් ලැබුවේ සාධකවිස බස්වා ගන්න ප්‍රමාණ වෙනවා වගේ. වතවිත කවුන කෙනෙක් වතවිත වමාරණය කරන්න ප්‍රමාණ වෙනවා වගේ අප්‍රමාණව ආර්ය ශාස්ත්‍ර මාර්ගයේ වැඩෙන හැටියට පැවතීම පිණිසයි ශාන්තිනායකයන් වහන්සේ දිනපත අනුශාසනා කරන්නේ. ඒ අනුශාසනාව අනුවයි අපේ ඉදිරිපත් යුතු වන්නේ අපේ ශාන්තිනායකයන් වහන්සේ ඒසා අති දීර්ඝ කාලයක් තිස්සේ අප්‍රමාදව ආර්ය ශාස්ත්‍ර මාර්ගයේ වැඩෙන හැටියට බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා මෙයින් අවුරුදු 2591 මාස 7කට පෙර බෝමුලාරා වැඩිගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. තමන් වහන්සේ බුදුබාට පස්සේ 45 අවුරුද්දක් මුල්ලේ සදාම් නැති නැතිවුවා. කලකින් ඇති ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිනු කරමින් දීර්ඝ කාලයක් පුරුදු කළ කුසල් සම්පත් ඇති සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුරසන්නිවුවා. අනාගතේ බල ලෝ පහළ වෙන හේතු සම්පත් ඇති වන උපකාර වන පිණිස අදිෂ්ඨාන බල පිහිටුවා මානෙල්ම සෝඳ දීදෙන ශ්‍රීමුඛ පත්මයෙන් සුදු බුදුරැස් හේදන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ස්වාසෝදාසත් ධර්මස්කන්ධයේ දේශනා කොට ලැබුවා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවේ කාලෝක කළ නිවිපාණක් නිවියන්නාසේ සීල සංස්කාරයන්ගේ අනිත්‍යත්වයේ ලෝක පහදා දෙමින් අනුපාදිශේෂ පරිනිර්වාණය නිවන් පුර වැඩියා. සාතන් වහන්සේලා පිරිනි වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සෝකේ කර්මාරූපෝ මේ පරිලෝකිය. එදිනෙක විහාරස්ථාන රාජධානි උයන් පුකුණු මාලිගා
නැස්තාවශේෂ වුණා. මේ වාගේ ඊතනදී සෑම සංස්කාර ධර්ම ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන්නේ නැතිවෙන දෙකෙන් විතර තෙලෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනාත්මයි අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීල සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛ සත්‍යයි. දුකට හේතු වන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ දාන ආදී පාරමී දෙලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සතර කර්මයේ කළ කෙලස් ගිනන නිවාසාන්ත නිවනේ තනසේ වදාළ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනෙන් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක් පාරමී බාටපත් වේවා. සතු බෝධියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ශ්‍රද්ධාවෙන් නුවණින් මෙම පූජනීය ස්ථානයේ පින්නතුන් සම්ප්‍රාප්ත වුණා. යාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ශිල්පී තුවාගෙන බුද්ධ පූජා පැවැත්වුවා. එයාගේම ස්වල්ප වේලාවක් බණහන්න වාඩි වුණා. උපදේශ ලැබුණු පරිද්දෙන් කිසි වෙනසක් නොවි නිශ්ශබ්දතාවයෙන් සාවධානව දහම් පදයට සවන් දුන්නා. අප දෙපාර්ශ්වයේ විසින් අනන්ත වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන මහා පුණ්‍යස්කන්ධයක් උපදවා ගත්තා. මේ කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සැනසෙන බුදු සසුන නොනැසී නොපිරිහි අවුරුදු 5000කට වැඩි කාලයක් ලෝකයේ සදාමාලෝකයේ පවත්වමින් නිර්මල පැවැත්මට හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් සදාමාලෝකයේ ලෝක බෙදා දෙනු පිණිස අපේ යත් කරගන්න කුසල සම්භාරයේද ආශිර්වාදයක්ම වේවා කියලා අපි මෛත්‍රී කරමු. නමින් අභාව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්ධ මිත්‍රාදීන් ඇතුළේ සැමට ජීවත් වෙන ඥාතීන්වත් ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයට හිත අහිතන දා සෑම සත්‍යයක් මේ කුසලයේ ලෝකේ ලෝතුරා සූපනිත පවතිවා. මේ කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බැවින් මේ විනයවාසික පූජනීය ස්වාමීන් වහන්සේ දෙනමට මේ භාරකාර මණ්ඩලයේ සැමට මේ බණ ඇසීමට පැමිණි පින්වත් මහතුරු මව්වරු නෝනා මහතුරු දූ දරු සෑම දෙනාටම සිය පවුල්වල සැමට මෙලොව වශයෙන් සඵලාන්තරාය සරුවෝපද්දරයන් දුරින්ම දුරු වෙත්වා. කබන සියරංගානේ රත්නත්‍රයේ චතුසූවිත මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. ගුණ නුවණ ධන ධාන්‍ය අසීතුරු සැප සම්පත් දියුණු තියුණු වේවා. ධර්මාඥාන භාවනාඥාන තව මුදුන්පත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සමුද්දිමත් වේවා. දෙලොව සුභසත සැලසේවා. සතු බෝධියකින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ මේ සැලසේ වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන් සුව පිණිස මේ උදාර කුසල සම්භාරයේ හේතු වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. চিරං රක්ඛන්තු ත්වං සදා අත්මින් යාරේ චාරාමේ අභිවක්ඛා ච දේවතානුමෝදිत्वा නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සීලේකුතේත බුද්ධ පූජා පැවැත්වීමෙන්ද ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද සිදු කර ගන්නා ලද කුසලානුභාවයෙන් සැමට දලෝ සුභසත පරිසේ පැතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සෝම සාක්ෂාත් වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායින චක්කාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සම්බ සම්පatti නීවතේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු ධර්මානුශාසනා ප්‍රවතු අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ